හොඳයි. අද අපි ඉගෙන ගන්න යන්නේ වැදගත්ම ආත්මික පාඩමක්. දැන් මේක බයිබල් කොලෙජ් එකක් වුණාට අපි බයිබල් කොලෙජ් එකේ විවිධාකාර පාඩම් අපි ඉගෙන ගන්නවා. ඒක ඇත්ත. හැබැයි අපි ආත්මික දේවලුත් අපි ඉගෙන ගන්න ඕනේ. මොකද කොච්චර වුණත් අපි ආත්මික මිනිස්සුනේ නේද? ආත්මික සේවයක් නේ කරන්න යන්නේ. ඒ නිසා ආත්මික දේවල් ටිකක් අද අපි ඉගෙන ගන්න යනවා. ඉතින් අද ඔයගොල්ලන්ට මාතෘකාවක් මේ පාඩමට දාගන්න ඕන නම් ඔයගොල්ලෝ දැන් ලියා ගන්නකොට ඔයගොල්ලෝ දාගන්න පුළුවන් වැදගත්කම. එහෙම නැත්නම් දෙවියන් වහන්සේට කවුද වැදගත් කියලා ඔයගොල්ලෝ මාතෘකාවක් දාගන්න පුළුවන්. දැන් මේ මාතෘකාව මේක ඇත්තට දේශනා මාතෘකාවක්. මේක දේශනා කරනවා මම බොහෝ තැන්වල ඒ කාලේ ඉඳන් දේශනා කරලා තියෙනවා. ඉතින් අද මම බයිබල් ඉස්කෝලේ මේක පාඩමක් හැටියට උගන්වන්න හේතුව මේ දේව සේවයට පිවිසෙන්න යන ඔයගොල්ලෝ වැදගත් මිනිස්සු පිළිබඳව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මොකද යේසුස් වහන්සේ තමයි අපේ ආදර්ශය. උන්වහන්සේ දිහා බලලා තමයි අපි සේවයේ දේවල් කරන්න ඕනේ. දැන් අනිත් අයව හොඳ දේවදාසයින්ව අපේ ගුරුවරුන්ව අපිට මඟ පෙන්වන අයව අපි ආදර්ශ ලෙස බලලා ඒ අයගෙන් අපි දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මම පාස්ටර් කෝල්ටන් දිහා බලලා එයාගෙන් මොකද එයානේ මගේ බයිබල් ඉස්කෝලේ ප්‍රින්සිපල් මං ඉස්සෙල්ලාම බයිබල් කොලෙජ් ගිය වෙලාවේ. එතකොට එතුමාගේ ජීවිත සාක්ෂියෙන් එතුමාගේ හැසිරීමෙන් එතුමාගේ ඉගැන්වීමෙන් බොහෝ දේවල් මම ආදර්ශ හැටියට අරන් තියනවා. ඇත්ත. ඒ වගේ මාවත් ගොඩක් අය ආදර්ශයට අරගන්නවා මගෙන් ඉගෙන ගන්න අය මගේ ගෝලයෝ එහෙම ඒකේ කිසි වැරද්දක් නැහැ. හැබැයි අපි සේරම මිනිස්සුනේ. එතකොට මිනිස්සු ਸਰව සම්පූර්ණ නෑනේ. ඒ නිසා එතන සීමාවක් තියෙනවා. හැබැයි සීමා රහිතව අපි අනුගමනය විතරක් නෙවෙයි අනුකරණයත් කරන්න පුළුවන් එකම පුද්ගලයානෝ අපේ යේසුස් වහන්සේ විතරයි. ඒ නිසා යේසුස් වහන්සේගේ හැම දෙයක්ම උන්වහන්සේ ජීවත් වෙච්ච ආකාරය, උන්වහන්සේ කතා කරපු ආකාරය, උන්වහන්සේ දේශනා කරපු ආකාරය, උන්වහන්සේ ප්‍රාතිහාර හාස්කම් කරපු ආකාරය, ඒ සියල්ල අපි ආදර්ශ කොට අරගෙන අපි ඒක අනුගමනය කරන්න පුළුවන්, ඒක අනුකරණය කරන්න පුළුවන් කිසිම බයකින් තොරව. දැන් වැදගත්කම කියන මාතෘකාවේ මම කතා කරන්න තීරණය කරේ ඊයේ. ඊයේ මම ඔයගලන්ට උගන්වපු පාඩම මොනවාද? මේ මොකද්ද පාඩම ඊයේ? මට මතකත් නැහැ. ඊයේ මොකද්ද ඉගෙන ගත්තේ? උපමා. මොකද්ද අර ලූක් 15 උපමා. ඒකේ මතකද එක අවස්ථාවක මම කිව්වා මේ වැදගත් සමහර පාස්ටර්ස්ලාට ඒගොල්ලන්ගේ සභාවේ ඉන්න සල්ලිකාරයෝ දිලිඳු අයට වඩා වැදගත්. මතකද ඊයේ කිව්වා මම? උගත් අය නුගත් අයට වඩා වැදගත්. මං කිව්වේ සමහර පාස්ටර්ස්ලා ළඟ ඉන්න දුප්පත් පවුල බලන්න. ඒගොල්ලන්ගේ සභාවට අවුරුදු 6ක් 8ක් එන දුප්පත් පවුල බලන්න යන්නේ. හැබැයි වාහනේ අරගෙන මාසෙකට සැරයක් පැය දෙකකට එහා ඉන්න ඒ ධනවත් අයව බලන්න යනවා. අනික ලංකාවේ තව ලෙඩක් තියෙනවා ඉංග්‍රීසි ලෙඩේ. මොකද පොඩ්ඩක් අර ඉංග්‍රීසි එහෙමද කතා කරන්න පුළුවන් පිටරට අර මෙහෙන් ගිහිල්ලා එනවා ළමයි සේරම ඉංග්‍රීසි කතා කරන පවුල් දන්නවනේ බබා එල්මයිරා টপ කොම් හැව් බ්‍රින් අර ඒ ඩයල් ඒ වගේ මිනිස්සුන්ට අර ඉංග්‍රීසි වචනයක්වත් දන්නේ නැති මිනිස්සුන්ට වඩා වැදගත්කම ලබා දෙන ඛේද වාචකය අද සභාවන් තුළ සිදු වෙනවා. හැම සභාවකම නෙවෙයි. නමුත් සමහර තැන්වල ඕවා තියෙනවා. ඉතින් හෙට නායකයෝ හැටියට පාස්ටර්ලා හැටියට වෙන්න යන ඔබ කවුද දන්නේ මෙතන බයිබල් ස්කූල් ප්‍රින්සිපල්ලා ඇති, බයිබල් ස්කූල් ගුරුවරු ඇති, පාස්ටර්ලා ඇති, ලෝකේ වටේ යන්න දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න යන අය ඇති. නැත්තම් ලොකු මහා සභාවක් පවත්වන අය ඇති. ගොඩාක් පාස්ටර්ස්ලාට පාස්ටර් කෙනෙක් හැටියට ඉන්න පුළුවන් අය ඇති. කවුරුත් ඒක දන්නේ නැහැ. ඔයගොල්ලෝම දෙවියන් වහන්සේ කොහොම පාවිච්චි කරන්න යනවාද කියලා. ඉතින් මේක ඔහොම බලන ඔබ අතර ලොකු දේවදාසයෝ ඇති. දැන් ඔගොල්ලෝ දේවදාසයෝ වෙන්න පුළුවන්, අනාගතයේ දේවදාසයෝ වෙන්න පුළුවන්. කොහොම හරි ඉතින් අපේ සේවය තුළ අපි කාවද වැදගත් මිනිස්සු හැටියට බලන්නේ කියන දේ අපි මෙතන දැන් අද අපි ඉගෙන ගත්තේ නැත්නම් හෙට අපේ සේවයට ඕක බලපානවා. අපිත් මෝඩයෝ වගේ
තරාතිරම් බලලා අපි වැදගත්කම් දෙනවා. දැන් මෙතන ඔයගොල්ලෝ 7 දෙනෙක් ඉන්නවා ස්ටුඩන්ට්ස්ලා. මේ 7 දෙනායින් කවුද පළවෙනිම වැදගත්? ඊගාවට කවුද? අන්තිමට වැදගත් කවුද? කියන එක අපි බැලුවා නම් හැම කෙනාම එක හා සමානව වැදගත්ව හිටියනම් තමයි ඒක මටත් හොඳ, ඔයගලන්ටත් හොඳ, දේව රාජ්‍යයටත් හොඳ. හරි කෙනෙක් ෆස්ට් ඉයර් වෙන්න පුළුවන්, එක්කෙනෙක් සෙකන්ඩ් ඉයර් වෙන්න පුළුවන්, එක්කෙනෙක් තර්ඩ් ඉයර් වෙන්න පුළුවන්, එක්කෙනෙක් ෆෝර්ත් ඉයර් වෙන්න පුළුවන්. ඒක අදාළ නැහැ. ඒ වගේ මේ ඊයේත් මම මේ පාඩම උගන්වලා ගියායින් පස්සෙත් මට පාස්ටර් කෙනෙක් කෝල් කරනවා මේ කොළඹ ඉඳන්. නම කියන්න කැමති නැහැ. ඉතින් ඒ පාස්ටර් මට කතා කරලා කියනවා පාස්ටර් ඔයා වගේ ලොකු දේවදාසයින්ගේ කියලා සමහර දේවල් කිව්වා. ඉතින් මම ඒකට තරහේ මම මගේ විරුද්ධතාවය පළ කරා. මම එයාට නිකන් කින්ඩියට වගේ කතා කරා. මේ ඔයා මට වැඩිය කෙට්ටුද පාස්ටර් කියලා. එයා දෙමළ පාස්ටර් කෙනෙක්. ඉතින් එයා කිව්වා நீங்க உங்களை மாதிரி வளர்ந்த ஊழியக்காரங்க දෙමළෙන් වළන්ද කියන්නේ අර උස වළන්ද කියන්නේ වර්ධනය වෙච්චත් හරි උසත් හරි. එතන මං කිව්වා එහෙනම් පාස්ටර්වා කොට එක්කෙනෙක් වෙන්න ඕනේ නේ. මොකද මාව වළන්ද පාස්ටර් කෙනෙක් කියනවා කියලා. ඉතින් එයා හිනා වෙලා කිව්වා පාස්ටර් මට වගේ විහිළු හරි ආසයි කියලා. මං කිව්වා විහිළු නෙවෙයි මේ ඇත්තට මං කියන්නේ. ඔය බොරුවට අපි වගේ පාස්ටර්ලාව ලොකු පාස්ටර්ලා වර්ධනය වෙච්ච පාස්ටර්ලා එහෙම කියන්න එපා. අද පාස්ටර් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 60ක් පාස්ටර් හැටියට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. වැදගත්කමින් අපි සේරම එකයි. ප්‍රඥාව, අත්දැකීම, දැනුම ඒවයෙන් අපි වෙනස් වෙන්න පුළුවන්. ඔව්නේ? දැන් ඔයා පාස්ටර් කෙනෙක් වුණා කියලා කවදාවත් ඔයා මගේ අත්දැකීම ඉක්මවා යන්න යන්නේ නැහනේ. මොකද මම අවුරුදු 35ක් පාස්ටර් හැටියට ඉන්නවා. අර 35ක පරතරයට පිටිපස්සෙන් තමයි ඔයා යන්නේ. ඒක තමයි යේසුස් වහන්සේ එක අවස්ථාවක කිව්වේ ගුරාට වඩා ගෝලියා කවදාවත් ඉහළට යන්නේ නැහැ කියලා. ඒක අර අත්දැකීම අර දැන් පාස්ටර් කෝල්ටන් කොයි කාලේ සේවය පටන් ගත්ත එක්කෙනෙක්ද? එයා දැන් නැහැ. එයා ස්වාමීන් වහන්සේත් එක්ක. නමුත් මම මගේ ජීවිත කාලේ මම සේවය කරා. එයාගේ අත්දැකීමට එයාගේ අර ඉස්සරහා ගිය එකට මම අල්ලන්න බෑ. මම ඕටෙක් කරගෙන යන්න බෑනේ. හරිද මං කියන එක? ඒක වෙනයි. නමුත් වැදගත්කම අද මාතෘකාව මොකද්ද? වැදගත්කම. ඒක මේ පාඩමේ ඕගොල්ලෝ මේක අහන ඕගොල්ලෝ වැදගත්ද කියන එක නිගමනය කරගන්න ඕනේ. ඊගාවට යේසුස් වහන්සේගේ ආදර්ශය අපි අනුකරණය කරගෙන අපේ ජීවිතෙත් අපි කාවද වැදගත් හැටියට බලන්නේ කියන ඒ තීරණය අපි හරි ගස්ස ගන්න ඕනේ අපේ ජීවිතේ. ඒ නිසා දැන් අපි පාඩමට බහිමු. හොඳයි. දැන් යේසුස් වහන්සේට කවුද වැදගත් කියන එක තමයි දැන් මම පෙන්වන්න යන්නේ. ඕක ටිකක් අමාරුයි. යේසුස් වහන්සේට කවුද වැදගත් කියලා නිගමනය කරන්න අමාරුයි. දැන් අනිත් කට්ටියටත් මයික් තිබ්බනම් මම ප්‍රශ්න අහනවා. දැන් බෑනේ මේගොල්ලන්ට මයික් නැහැ. ඒ නිසා මම්ම කියන්නම්. යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මිනිසෙක් හැටියට ආවා. ඒතර යොහන් 3:16 කියන්නේ දෙවියන් වහන්සේ මුළු ලෝකයාටම ප්‍රේම කරපු නිසා තමයි යේසුස් වහන්සේ ආවේ. තමාගේ ඒකජාතක පුත්‍රයාණන්ව දෙවියන් වහන්සේ යැව්වේ. එතකොට අපිට තේරෙනවා ලෝකේ ඉන්න හැම මිනිස්සයාම උන්වහන්සේට වැදගත්. කොච්චර වැදගත්ද කියනවා නම් ඒ මිනිස්සයා වෙනුවෙන් ස්වර්ගය අතහැරලා දාලා ඇවිල්ලා කුරුසියේ මැරෙන්න තරම් වැදගත්. ඒක තේරෙනවද ඔයගලන්ට? හැබැයි උන්වහන්සේ යම් ක්‍රියාවකින් මේ මිනිස්සු අතර වැදගත් අයව තෝරා බේරා ගන්න තිබෙන ඒ හැකියා රහිතත්වය කඩන්න උන්වහන්සේ නියම සෙල්ලමක් දැම්මා. ඒක තමයි අද මම කියලා දෙන්න යන්නේ ඔයගලන්ට. උන්වහන්සේට හැමෝම වැදගත්. ඒක වෙනයි. නමුත් මිනිසුන්ට එහෙම නෙවෙයි. මිනිස්සු පක්ෂපාතී. දෙවියන් වහන්සේ නාපක්ෂපාතී. එතකොට මිනිස්සුන්ගේ ඒ පක්ෂපාතීකම් කඩලා ආදර්ශයක් පෙන්වන්න උන්වහන්සේ මාර සෙල්ලමක් දැම්මා. ඒක මම ඔයගලන්ට කියලා දෙන්න යනවා. හොඳයි. දැන් අපි
කියමු හරි දැන් ඕගොල්ලන්ට නිවාඩුවක් හම්බෙනවා කියන්නේ. දැන් ඕගොල්ලන්ට ඒක ලේසියෙන් හම්බෙන්නේ නැති දෙයක්. නමුත් අපි කියමුකෝ ඕගොල්ලන්ට නිවාඩුවක් හම්බෙනවා කියලා. දවස් 5ක් ඕගොල්ලන්ට නිවාඩු දෙනවා. ඔයා හලාවත යන්න, ඔයා කුරුණෑගල යන්න, ඔයා හැටන් යන්න, ඔයාට මේ මහයියාව යන්න, ඔයා මාතලේ යන්න, ඔයා එප්පාවල යන්න, ඔයා මහලොකු වල යන්න, කොහෙද කොළඹ යන්න. ඔයගොල්ලන්ට දවස් 5ක නිවාඩුවක් දෙනවා. දැන් ඕගොල්ලන්ට යාළුවෝ ඉන්නවනේ. එන්නවද නැද්ද? ඥාතීන් ඉන්නවනේ. දැන් ඕගොල්ලෝ ඒ දවස් 5 තුල කාවද හම්බෙන්නේ? ඕගොල්ලන්ට දවස් 5යි නම් හම්බෙන්නේ හැම කෙනාවම හම්බෙන්න බෑ. ඒතර ඕගොල්ලෝ සැලසුම් කරගෙන යනවා මේ දවස් 5 තුල මං කාවද බලන්න යන්නේ කියලා. දැන් විශේෂයෙන් මේක බලන කට්ටිය ඉන්නවනේ පිට රටවල් වල. දැන් ඕගොල්ලෝ සති 2කට ලංකාවට එනවා. සති 2කින් අවුරුදු ගානකට පස්සේ ඕගොල්ලෝ සති 2කට ලංකාවට එනකොට ඕගොල්ලන්ට බෑනේ ඕගොල්ලන්ගේ හැම ඥාතියෙක්වම බලන්න හැම යාළුවෙක්වම බලන්න. ඒතර ඕගොල්ලෝ සැලසුම් කරගන්නවා මෙච්චර දෙනෙක්ව විතරයි මට බලන්න පුළුවන්. අනිත් කට්ටියව බලන්නේ නැහැ. එතකොට ඒ ටික දෙන අතර ඔයගොල්ලෝ තෝරගන්නවා මම මෙයාව අනිවාර්යෙන් බලන්න ඕනේ. මෙයාව අනිවාර්යෙන් බලන්න ඕනේ. අරයා නෑ වෙන දවසකට බලමු. මෙයා බලමුකෝ පුළුවන් නම් බලමු. හැබැයි ඔයගොල්ලන්ගේ ලයිස්තුවේ පුළුවන්ද බැරිද අනිවාර්යෙන්ම මම මේගොල්ලව නම් බලනවා කියලා චූටි ලයිස්තුවක් ඔයගොල්ලන්ට ඇති. ඇයි කවුද ඒ ලයිස්තුවට වැටෙන්නේ? කැමති කට්ටිය හරි. ඇයි ඕගොල්ලන්ට කැමති ඒගොල්ලෝ? මොකක් හරි වැදගත්කමක් තියෙනවා. එක්කෝ පරණ යාළුකමක් තියෙනවා. නැත්තම් පරණ ණයක් තියෙනවා. ඒකත් වැදගත්නේ. නේ අපි ණය දීපුවම මේක ආපහු ඉල්ල ගන්න එක මාර වැදගත්. මාගේ දෙයනේ. එතකොට එහෙම නැත්තම් හොඳ ඥාතීන් විශේෂ කිට්ටු අය වෙන්න පුළුවන්. මොකක් හරි හේතුව කුමක් හෝ වේවා වැදගත්ම අයව තමයි අපි බලන්නේ. ඔව්ද නැද්ද? එතකොට අර වැදගත් නැති අයගේ ගෙදර ඉස්සරහින් යනකොට උනත් අපි එක්ක හෙල්මට් එක දාගෙන දැන් ඉතින් මාස්ක් දාන්න පුළුවන් නිසා මාස්ක් දාලා මූණ වහගෙන අපිට යන්න පුළුවන්. ඒ වගේ මම පෙරේදා ඔය සෙල්ලම දැම්මා. පෙරේදා මම පොඩි බයික් ටුවර් එකක් ගියා. ඉතින් ඒ ටුවර් එකේදී මම සමහර තැන් පහු කරගෙන ගියා. හොඳ වෙලාවට මම පාස්ටර් තුෂාරගේ බයිසිකලේ අරගෙන ගියේ. මගේ බයිසිකලේ ගියා නම් මිනිස්සු අඳුර ගයිනේ. අනික දැන් ඉතින් මාස්ක් සෙල්ලම තියෙන නිසා එයාගේ හෙල්මට් එක දාගෙන මාස්ක් එක මෙච්චරින් වහන බය නැතුව අර සමහර අයගේ ගෙවල් ඉස්සරහින් මං ගියා. ඇයි දැක්කත් උඹලා දන්නේ නැහැ මේ යන්නේ මූ කියලා. ඒකට හේතුව ඒගොල්ලෝ වැදගත් තමයි. නමුත් අර පෙරේදා මං ගිය ගමනට මේගොල්ලන්ගේ ගෙදර නවත්තලා විනාඩි 15ක් ඉඳලා යන්න තරම් මට වැදගත් නෑ. ඊට වඩා වැදගත් ගමනකට මං ගියේ. දැන් ඔයාලට තේරෙනවද මං කියන එක? එතකොට යේසුස් වහන්සේ අවුරුදු 33ක් මේ ලෝකේ හිටියා. ඒ අවුරුදු 33න් අවුරුදු 30ක්ම නාසරෙත් වල හිටියේ නෑ. ඊජිප්තුවෙත් හිටියා. අවුරුදු 30 සේවය පටන් ගත්තනේ. සේවය පටන් ගත්තාම අවුරුදු 3ක් නැත්තම් හරියටම කියනවා නම් 3මාරක් උන්වහන්සේ සේවය සඳහා හැමතැනටම ගියා. දැන් සේවය සඳහා හැමතැනටම යනකොට හැම කෙනාවම බලන්නත් බෑ. හැම ගෙදරකටම රින්ගන්නත් බෑ. ඒක වෙනම කතන්දරයක්. දැන් ඔයා සේවයට හලාවතට ටීම් එකක් එක්ක ගියොත් එතකොට ඔයාට වැදගත් නැද්ද මිනිසුන්ව බල ඉන්න බෑ. ඒතකොට යේසුස් වහන්සේ ඒ කාලේ ඒ අවුරුදු 3 උන්වහන්සේ ගෝලයවත් එක්ක සේවය සඳහා ගියා. හැබැයි උන්වහන්සේ මැරුණානේ කුරුසියේ. ඊට පස්සේ උන්වහන්සේ නැවත නැගිට්ටානේ. උන්වහන්සේ නැවත නැගිට්ටයින් පස්සේ දවස් කීයෙන්ද උන්වහන්සේ ස්වර්ගයට ගියේ? දවස් කීයෙන්ද? 40න් ගියා. එතකොට මේ දවස් 40 තුල එක්කෝ උන්වහන්සේ කාවවත් හම්බෙලා නැතුව තියෙන්න ඕනේ. එහෙම නැත්තම් හැමෝම හම්බෙලා තියෙන්න ඕනේ. බැරිද උන්වහන්සේට ගෝලෙන්ව හම්බෙලා ගෝලෙන්ට කිව්වා නම් මෙන්න මෙහෙමයි. තව මාසයක් දෙන්නම් බං.
දවස් 30න් ගලීලේ ඉන්න සෙට් එකට අතන්ට එන්න කියපන් කෆර්නහුම් වලට. මේ ජෙරුසලම් පැත්තේ ඉන්නේ උන්ට ගෙත්සමනේ වලට එන්න කියපන්. එහෙම තැන් දෙක තුනක් සෙට් කරලා උන්වහන්සේට හැමෝම හම්බෙන්න තිබ්බනේ. හවුද නැද්ද? උන්වහන්සේ බොහෝ අයව හම්බුනේ නැහැ. බොහෝ අයව හම්බුනේම නැහැ. කොටින්ම කියනවා නම් මරියා මාතා ලාසරස් හිටපු බ්‍රතානියාවටවත් උන්වහන්සේ ගියේ නැහැ. මාගේ දෙයනේ උන්වහන්සේ සේවය කරන කාලේ ජෙරුසලේමට එන සැරේට බෙතානියාවට ගිහිල්ලා තම නතර වෙන්නේ. ඒ ගිහිල්ලා තම කෑම කන්නේ. ඒ ලාසරස් උන්වහන්සේගේ මිත්‍රයෙක් කියලා මේ බයිබලේ කියලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ව පවා උන්වහන්සේ බලන්න ගියේ නැහැ. හැබැයි මම ඔයගලන්ට පෙන්වන්න යනවා බයිබල් පද 8ක්. බයිබල් පද 8ක් උන්වහන්සේ කාවද හම්බුනේ කියලා. ඒ හම්බුන කට්ටියගේ චරිත තත්ත්ව මම ඔයගලන්ට පෙන්වන්න යනවා. මොන වගේ අවස්ථාවන් වලද මොන වගේ අයවද උන්වහන්සේ හම්බුනේ කියලා මම කියන්න යනවා. ඒකෙන් අපිට නිගමනයට එන්න පුළුවන්ද බැරිද උන්වහන්සේට ඒගොල්ලෝ වැදගත් කියලා. අන්න ඒක තමයි මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ. එතකොට උන්වහන්සේට ඔක්කොම වැදගත් මම කලින් කිව්වා වගේ. හැබැයි මේ අවස්ථාවට උන්වහන්සේ ඒ අයව හම්බෙන්න හේතු තියනවා. ඒ හේතුත් මම ඔයගලන්ට පෙන්වන්නයි යන්නේ. තේරෙනවද? මේකෙන් අපි හොඳ ආදර්ශයක් ගන්න යනවා. හරි පටන් ගමුකෝ. පෙරලා ගන්න මාක් සුභාරංචි පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. මාක් 16:9. උන්වහන්සේ සතියේ පළමු වෙනිදා අලුයම් වේලේ නැගිටි කල. ඒ කියන්නේ මලවුන්ගෙන් නැගිටි කල. ඔන්න මේ වචනේ තමයි ගොඩක් වැදගත්. පළමු කොට ඔක්කොම හයියෙන් කියන්නේ පළමු කොට දෙවනුවට නෙවෙයි තුන්වෙනුවට නෙවෙයි පළමු කොට මග්දලායේ මරියාට පෙනුණු සේක. මග්දලායේ මරියාට පෙනුණු සේක. දැන් මග්දලායේ මරියාගේ උපාධිය මොනවාද? එයාගේ සාක්ෂිය මොනවාද? එයා මොන වගේ කෙනෙක්ද? අන්න කියලා තියෙනවා. වනාහි උන්වහන්සේ විසින් යක්ෂයන් 7 දෙනෙකු දුරු කරනු ලැබු තැනැත්තිය. එයාගේ කොලිෆිකේෂන් එක මොනවද දන්නවද? එයා තුල එකෙක් දෙන්නෙක් නෙවෙයි යක්කු 7 දෙනෙක් ඉඳලා තියෙනවා. මාර ඩයල් එකක් නේ. යේසුස් වහන්සේ මලෝගෙන් නැගිට්ටයින් පස්සේ ඉස්සෙල්ලාම හම්බෙලා තියෙන්න ඕනේ කාවද? මේ බලන්න මම එතන ඉඳලා තිබ්බනම් යේසුස් වහන්සේ මගෙන් අහලා තිබ්බනම් ඈසුරේෂෝ මම මලෝගෙන් නැගිට්ටනේ බා. දැන් මම ස්වර්ගයට ඔසවා ගනු ලබන්න කලින් මේ මං කීප දෙනෙක්ව හම්බෙන්න තියෙනවා. ඔබ යෝජනාවක් දීපන්කෝ බං මොන අයවද හම්බෙන්නේ කියලා. මට තියෙනවා හොඳ යෝජනා. දැන් මේ ලියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා මාදියා බලමු. ඕවා ලියන එක පස්සේ ලියා ගන්න පුළුවන් නේ. බයිබල් පදේ විතරක් සටහන් කරගන්න. දැන් මම ඉඳලා තිබ්බනම් යේසුස් වහන්සේ මගෙන් අහනවා. ඈ සුරේෂ් මේ උඹේ අදහස කියපන් මගේ තොලුවේ තියෙනවා බං කවුද බලන්න ඕනි කියලා උඹේ අයිඩියා එකක් දීපන්කෝ කියලා. මං කියනවා ස්වාමීනේ පිලාත් වහන්සේ ගිහලා මුණ පෙන්නන්න. පිලාත් කියන්නේ පිලාත් උඹ ෂෝක් එකෙක් උඹ පිටගංකාරයෙක් උඹ රෝමානුවෙක් වුණාට උඹ try කරා බං මාව නිදහස් කරන්න වැඩේ වැරදුනා. හැබැයි බයෙන් ඉපා මං නැගිට්ටා. උඹේ ගෑණිටත් කියපන් ගෑණිත් පිලාත්ගේ ගෑණිත් හීනයක් දැකලා ඉල්ල මිනිහට කිව්වනේ මියා කුර්සිපත් කරන්න යවන්න එපා කියලා. දන්නවද? එතකොට පිලාට්ට පෙන්නන්න. ඒ විතරනේ ස්වාමිනේ කායිෆස්ගේ මාමණ්ඩියා අන්න උත්තම පූජකවරුන්නේ ඊට පස්සේ අර බරබාස්ව අපිට නිදහස් කරන්න යේසුස්ව කුරුසිපත් කරන්න කියලා කෑ ගහපු අර නරියෝ ටික උන්ට ගිහිල්ලා මේ වගේ වහන්සේව මරන්නම කියලා අර හිටපු ඒ උන්ට ගිහිල්ලා වහන්සේ පෙන්නලා ඌව නෝන්ඩි කරලා දාන්න. දැක්කද ඈ කියලා උන්ට පෙන්නන්න ඕනි ස්වාමීනි. ඒ විතරක් නෙවෙයි වහන්සේ මැරුණා කියලා අඬපු කට්ටිය ඉන්නානේ.
ඒගොල්ලන්ට ගිහිල්ලා ඒගොල්ලන්ට අත වහන්සේව පෙන්නලා ඒගොල්ලන්ව ෆුල් හැපි කරලා ස්වාමිනේ මහත් එන්නම් මෙන්න මේ රූට් එකේ යන් මෙහෙම කියලා මං කියනවා. නෑ එහෙම නෙවෙයිද අපිට ඕනේ අපිව පරද්දපු උන්ට ගිහිල්ලා පෙන්නන්න උඹ අපිව පරද්දන්න හිතුවා දැක්කද මං දිනුම්. ඒ වගේ. නමුත් යේසුස් වහන්සේ උන්වහන්සේගේ දවස් 40 තුල එකෙක්වත් බලන්න ගියේ නෑනේ ඔය. පිලාත්ලගේ පැත්තරවත් ගියේ නෑ. උන්වහන්සේ කුරුසිපත් කරන්න ගියේ එකෙක් ගාවටවත් ගියේ නෑ. අවස්ථා 8මයි අපිට බයිබලයේ කියලා තියෙන්නේ උන්වහන්සේ මෙහෙම කට්ටිය මොන ගැහුවා කියලා. ඒකේ පළවෙනිම එක යක්කු 7ක් දුරු කරලා ඊට වනික එයා ගණිකාවක්. ඒක දන්නවද? මග්දලේ මරියා කියන්නේ එයා ගණිකාවක්. මග්දල් කියලා තැනක් තියෙනවා ගැලිලි වල. අදත් ඔය ඊශ්‍රායල් වල ඉන්න කට්ටිය නැත්නම් ඊශ්‍රායල් වලට යන කට්ටිය ගලිලි මුහුදට ඔයගොල්ලෝ ගියොත් කෆර්නවුම් පැත්තෙන් මෙහාට ටිබේරියා පැත්තට එනකොට කෆර්නවුම් වලින් ටිබේරියා වලට එනකොට ඔයගොල්ලන්ට මිග්දල් කියලා වම් පැත්තේ ඔය වෙරළ පැත්තේ බලා ගන්න පුළුවන් මිග්දල් කියලා තියෙනවා. මිග්දල් කියන නමේ තේරුම ලොකු පෞර නැත්තම් පෞර. එතකොට එහෙ අර ඉස්සර ලොකු පෞරක් හදලා තිබ්බ. ඒකයි මිග්දල් කියලා කියන්නේ ඒකට. ඉතින් එහෙ හිටියා සමහර මිනිස්සු. ඒගොල්ලෝ එච්චර හොඳ චරිත නෙවෙයි. ඒක එච්චර හොඳ නගරයක් නෙවෙයි. ඉතින් තිබේරියා වල ගොඩක් රෝමානුවන් එහෙම හිටියා. ඉතින් ඒගොල්ලෝ එක්ක ගිහිල්ලා වෛශ්‍යකම් කරන ගණිකාවන් එහෙම ඔය පැත්තේ හිටියා. ඒගොල්ලන්ගේ එක්කෙනෙක් තමයි මේ මග්දලායේ මරියා. එයා නිකන් ගණිකාවක් විතරක් නෙවෙයි. එයා තුළ යක්ෂයෝ 7 දෙනෙක් හිටියා. එතකොට එයාව තමයි අල්ලගෙන ඇවිල්ලා මේ යුදෙව්වන් යේසුස් වහන්සේට කියන්නේ මේ මෝසස්ගේ ව්‍යවස්ථාවේ ලියලා තියෙනවානේ ගණිකාවන්ට ගල් ගහලා මරන්න ඕනේ කියලා. ඉතින් මෙයාවත් ගල් ගහලා මරන්න ඕනේ කියලා. එතකොට අර පොළවේ උන්වහන්සේ ලිව්වේ බිම ලියලා පව් කරපු නැති එක පළවෙනි ගාල ගහපන් කියලා එහෙම කිව්වේ. ඒ ඔක්කොම මෙයාට තමයි. අර පස්සේ අවස්ථාවන් දෙකක් තියෙනවා. යේසුස් වහන්සේගේ කකුල මේ හොදපු අවස්ථාවන්. එක්කෙනෙක් ලාසරස් මාතාගේ සහෝදරිය මරියා. ඒක වෙනම කතන්දරයක්. නමුත් මේ මග්දලේ මරියත් එක අවස්ථාවක යේසුස් වහන්සේගේ කකුලේ අඬලා ඒ කඳුළු වලින් කකුල හොදලා එයාගේ මේ හිසකේ වලින් ඒක පියදලා එහෙම කරපු චරිතයක් තමයි මේ මග්දලේ මරියා. එතකොට එයා ගණිකාවක් යක්ෂ ආවේශ වෙච්ච පුද්ගලයෙක්. නමුත් එයාට යේසුස් වහන්සේ ඒ ගණිකා පාපයට සමාව දීලා ඒ යක්ෂ 7 දෙනාව දුරු කරලා යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් හැටියට අනුගාමිකාවක් හැටියට උන්වහන්සේ පත් කරලා තිබ්බා. කෙසේ වෙතත් මේ මග්දලේ මරියා ගැන මොනවද අපි කියන්න පුළුවන්? අප්‍රසන්න අතීතයක් තිබුණු පුද්ගලයෙක් කියලා ලියා ගන්න. යේසුස් වහන්සේ ඉස්සෙල්ලාම හම්බෙන්නේ කාවද? අප්‍රසන්න අතීතය. අසුත්තමාන ஒரு கடந்த කාලම් දෙමළෙන් ලියන කට්ටිය. අප්‍රසන්න අතීතයක් තිබුණ කෙනාව යේසුස් වහන්සේ හම්බෙනවා. දැන් මේක හොඳට මතක තියාගන්න අද කිතුණු ලෝකයේ තියෙන ලොකු වැරද්දක්. පරණ දේ අතීතයේ කරපු දේ අද මිනිස්සු හිතාගෙන බොහෝ අයව නිකන් කොන් කරනවා. ඔබ මොන වගේ එකෙක්ද කියලා අපි දන්නවා. අද ලොකුවට උඹ නිකන් බයිබල් ස්කූල් ගියා වගේ පෙන්වන්න එපා. උඹ අද ලොකුවට දේශකයෙක් පාස්ටර් කෙනෙක් වගේ පෙන්වන්න එපා. උඹ නිකන් දැන් ගෘහ රැස්වීම කරනවා, නමස්කාර මෙහෙය කරනවා. මේ මං කියන්නේ ගෑනු පිරිමි දෙපාර්ශ්වයටම කියන්නේ. එතකොට මේ උඹ කවුද කියලා අපි දන්නවා ඔයි. උඹ කොහෙන්ද ආවේ කියලා අපි දන්නවා ඔයි. අන්න ඔය ලෙඩේ අද කිතුණු ලෝකේ තියෙනවා. තියනවද නැද්ද? ඕක හැබැයි අපේ යේසුස් වහන්සේ ගාව ඔය ජරා ගති ගුණය නැහැ. ප්‍රශංසා වේවා. හැටි එපා මන් දිහා බලන්නකෝ. මන් දිහා බලනකොට මගේ අතීතේ නම් මට චරිත සහතිකය ලැබෙන්නේ මට චරිතයක් තිබුණේ නැහැ සහතිකයක් දෙන්න. එතකොට දෙවියන් වහන්සේ ඒක බලලා තිබ්බනම් දැන් ලෝකයාගේ පැත්තේ මං කවුද? අර අරුද බාබුවද? දැන් සුදුහුම්පල මාව දන්න මිනිස්සු මට සාතික දෙනකොට අද ඌ බොරුවට
ඔය පාස්ටර් කියා ගත්තද කිව්වට ඕක කවුද කියලා අපි දන්නවනේ. ඕක සුදුහුම්පොළ දාපු නැටිලි අපි දන්නවනේ. ඇත්ත. මම සුදුහුම්පොළ ඉඳන්දි හොඳ එකෙක් හැටියට හිටියේ නෑ. නැත්තම් මං කොළඹ වැඩ කරන කාලේ මගෙත් එක්ක හිටපු පොරවල්ලා කවුරු හරි මට චරිත සාතික දෙන්න ගියොත් උන් කියයි හම්බෝ මෝ කොළඹ පාරවල් වල කරපු සෙල්ලම් අපි දන්නේ නැද්ද කියලා. වැඩි ඕනේ නෑ. මට බයිබල් ඉස්කෝලේ මගෙත් එක්ක හිටපු යාළුවෝ ඊට වඩා මට බයිබල් ඉස්කෝලේ උගන්වපු ගුරුවරු මට අද සහතික දෙන්න ගියොත් එක එක ගුරුවරු එක එක කතා කියයි. අදනේ සුරේෂ්ට ග්‍රීක් පොඩ්ඩක් පුළුවන් කියලා ඔක්කොම හිතන්නේ ග්‍රීක් උගන්වන්න ආපු සයිමන් ෆුල කියන එකන තමයි ඉස්සෙල්ලාම මට ග්‍රීක ඉගෙනුවේ මේ ලංකාවේ. ඊට පස්සේනේ ලොකු ග්‍රීක් මං රටවල ඉගෙන ගත්තේ. ඔය ඇල්ෆා බීටා ගැම්මා ඩෙල්ටා යා උගන්වනකොට මම පන්තියේ නිදි උයි. නිදි කියන්නේ අර ඕගොල්ලොත් නිදි තමයි සමහර වෙලාවට. නමුත් මගේ නිින්ද කොහොමද දන්නවද මං ගොරවනවා. අරේ උගන්වනකොට මම නිදාගෙන පස්සේ දවසක් බ්‍රදර් සයිමන් ෆුල මොනවා කරේ ඩස්ටර් එකෙන් ගැහුවා මට. මම හැරුණා. ඉතින් ඒගොල්ලෝ කියයි අර පන්තියේ නිදාගෙන ගොරවන එකාද කියයි. නැත්නම් සමහර ටීචර්ස්ලා කියයි අම්මෝ අර මගේ ටයර් එකේ කාර් එකේ ටයර් කපන එකාද කියයි. නැත්තම් තව පාස්ටර්ලා කියයි ආපෝ අර ලාමු තෙල් බෝතලේ අරගෙන ගිහිල්ලා කඩලා මිනිසුන්ට අනින්න ගියේ කාද කියයි. ගොඩක් පාස්ටර්ලා කියයි අම්මෝ අපි පාස්ටර්ලා කියලාවත් බලන්නේ නැතුව අර අපිට ඇවිල්ලා ගහපු අරුත උගේ බයිබල් ඉස්කෝලේට උඹලා යන්නේ කියලා අහයි. ඔන්න මගේ චරිත සහතික. තේරෙනවද මං කියන්නේ එක? එතකොට සමහරු කියයි මා ගෙදේ කියන්නේ ඌගේ බයිබල් ඉස්කෝලේදී උඹලා ඉගෙන ගන්නේ. ඌ බයිබල් ස්ටුඩන්ට් හැටියට හිටපු කාලේ නීති කඩලා ඌ ජයල බයිබල් ඉස්කෝලෙන් පැනලා ගිහිල්ලා මේ ඩබල් එක්ස් ෂෝ බලලා එනවනේ ওই මරදානට ගිහිල්ලා. ඒ වගේ ජරා එකෙක් දැන් බයිබල් ස්කූල් කරනවා කියලා ඒකට උඹලා යනවද? ඉවරයි උඹලා. දැන් මම කියන්නේ මේගොල්ලෝ කියන දේවල් බොරුද? ඇත්ත. අපේ අතීතයේ සහතික දෙවියන් වහන්සේ බැලුවා නම් අපි එකෙක්වත් දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න බැරි වෙනවා. හිතන්න බලන්න. ඒ නිසා මේ වැරද්ද ඔයගොල්ලෝ කවදාවත් කරන්න එපා. ඒ තිත්ත අතීතය අප්‍රසන්න අතීතය ඉතිහාසගත වෙලා තියෙනවා. ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒක හැබැයි අපේ මතකෙටයි දෙවියන් වහන්සේට දිය යුතු ප්‍රශංසාවටයි විතරක් පාවිච්චි කරන්න. අඩේ ඒ වගේ එකෙක්ව අරගෙන දෙවියන් වහන්සේ පාවිච්චි කරන්නේ කියලා පාවිච්චි කරනවා නේ කියලා දෙවියන් වහන්සේට මහිමය දෙන්න. ඔගොල්ලෝ සේවය කරනකොට ඒ වගේ අයව දෙවියන් වහන්සේ ගෙනේ. තිත්ත අතීතය අප්‍රසන්නකාරී අතීතය ඇති අයව දෙවියන් වහන්සේ ගෙනේ. හැබැයි ඒ අයට අර හොඳ යහපත් අතීතයක් සමග එන අයට දෙන වැදගත්කමෙන් කිසිම අඩුවක් මේ අයට ඔයගොල්ලෝ පෙන්වන්න එපා. තේනවා මං කියන එක. අන්න අපේ යේසුස් වහන්සේගේ ලස්සන ගතිය. යක්ෂයෝ 7 දෙනෙක් හිටපු ඒ ගණිකාවක් හැටියට හිටපු ඒ කාන්තාව තමයි උන්වහන්සේ ඉස්සල්ලාම හම්බෙලා තියෙන්නේ. ඒක මොන තරම් හොඳ ඉන්දිරෙක්ද අපේ යේසුස් වහන්සේ. මොන තරම් යහපත් දෙවි කෙනෙක්ද අපිට ඉන්නේ. තේරෙනවද? ඒ නිසා මේක අපි ඉස්සෙල්ලා අපේ ජීවිතයට ගමු. අපේ ජීවිතවලට ගමු. අපිට තිත්ත අතීත තියෙන්න පුළුවන්. අප්‍රසන්න අතීත අපිට තියෙන්න පුළුවන්. ඒවා අපේ හිතට දොස් පවරන්න පුළුවන්. තාමත් මට ඒ ලෙඩේ තියෙන ඇත්ත කියන්න ඉපේ. තාමත් මට තියෙනවා. මගෙත් එක ඉතා කිට්ටුවෙන් ඉන්න මගේ භාර්යාව වගේ කට්ටිය දන්නවා මම ඒගොල්ලන්ට කියන දේවල් මම සමහරවිට හිතනවා මේ මම කරපු දේවල් ගැන හිතලා බලනකොට ඇයි දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරන්නේ? ඇත්තට දෙවියන් වහන්සේද මාව පාවිච්චි කරන්නේ? දෙවියන් වහන්සේත් මාව පාවිච්චි කරන්නේ කියලා මම අප්සෙට් වෙන අවස්ථා තියෙනවා. මොකද මටම මේක පුදුමයි කොහොමද දෙවියන් වහන්සේ මං වගේ ජරා කියන්න හොඳ ඒවා එනවා. ඒවා කියන්න බෑනේ කැමරාවට. කැමරා එක නැත්තම් ඔයගොල්ලන්ට කියනවා මං. ඒ වගේ එකෙක්ව කොහොමද දෙවියන් වහන්සේ පාවිච්චි කරන්නේ කියලා මම හොල්මන් වෙනකොට අනිත් එක මාව දන්න අනිත් එක හොල්මන් වෙන්නේ නැද්ද? ඒ වගේ ඕගොල්ලන්ටත් ඇති. ඉතින් මෙතන අපි බයිබල් ඉස්කෝලේ කුඩුකාරයෝ එනවා, මිනිමරුවෝ එනවා, මේ වෛශ්‍යාකම් කරපෙවුන් එනවා. හොඳ අයියාලා එනවා මෙහි. ඉතින් ඒගොල්ලන්ට හිත දොස් කියන එක නවත්තන්න බෑ. ඒක
හැමදාම තියෙනවා. අපිව දෙවියන් වහන්සේ පාවිච්චි කරනකොට අපිට හිතෙනවා ඇත්තට මට දෙවියන් වහන්සේ සමාව දුන්නද? ඇත්තට මම වැදගත්ද? මේ දේවල් ඔක්කොම දෙවියන් වහන්සේ ඇත්තට කරනවාද කියලා. පළවෙනි දේ මම කියන්නේ ඔයගොල්ලන්ට දෙවියන් වහන්සේගේ ගුණාංගය දැනගන්න උන්වහන්සේ අති අප්‍රසන්න අතීතය ගණන් ගන්න අපි සමාව ඉල්ලලා ඉන්නවා නම්. උන්වහන්සේ අපට සමාව දීලා ඒක අමතක කරලා ඉවරයි. එතකොට ඒ දෙවියන් වහන්සේට ඔබ සේවය කරනවා නම් ඔන්න දෙවෙනි එක ඔබගේ ජීවිතේ ඔබ හම්බෙන අය ඔය අප්‍රසන්න අතීතය ඇති අය තිත්ත අතීතය ඇති අය ඒ අයට කිසිසේක් අඩු වැදගත්කමක් පෙන්වන්න එපා. ඔයගොල්ලන්ගේ දේව සේවය ඔයගොල්ලන්ගේ සභාවේ ඔය වගේ මිනිස්සු වෙයි. පොඩි කාලේ ඉඳන් හොඳට හිටපු චරිතත් ඔයගොල්ලන්ට හම්බෙයි. ජරා චරිතත් ඔයගොල්ලන්ට හම්බෙයි. ඔය දෙපාර්ශවෙන් කාටද වැඩි වැදගත්කමක් ඔයගොල්ලෝ පෙන්වන්න යන්නේ? දෙපාර්ශවයටම එක හා සමාන වැදගත්කම දෙන්න. ඒක තමයි යේසුස් වහන්සේගේ ගුණාංගය. තේරෙනවද? ඊළඟ එකට අපි යමුද? හරි. දැන් මග්දලේ මරියා කාන්තාවක් තමයි. නමුත් මම තව පදයක් ඔයගලන්ට පෙන්වන්න කැමතියි. මතෙව් 28ට යන් 28 අපි පළවෙනි පදේ බැලුවොත් එතන කියනවා සබත් දවස නිමවන්ට ලංව සතියේ පළමුවෙනි දවසට එළි වෙන වෙලෙහි මග්දලායේ මරියාද එයා ගැන බැලුවානේ. අනික් මරියාද සොහොන් ගේ බලන්ට ගියේය. එතකොට මෙතන ගෑනු කී දෙනෙක්ද යන්නේ? ගෑනු දෙන්නෙක් යනවා. ඊට පස්සේ අපි පල්ලෙහාට ගිහිල්ලා 9 වෙනි පදය බලනකොට එකල යේසුස් වහන්සේ ඔවුන්ට සම්මුඛ වී සුභ සිද්ධ වේවයි කීසේක. කාටද? කාන්තාවන් දෙදෙනාට. දැන් මේක කීවෙනි අවස්ථාවේද කියන එක දැන් අපිට අවශ්‍ය නැහැ. දැන් මම කියන්න යන්නේ අර අවස්ථා 8නේ. උන්වහන්සේ ඒ දවස් 40 තුල උන්වහන්සේ මිනිසුන්ව හම්බෙච්ච අවස්ථා 8 ගැනනේ මම කතා කරන්නේ. ඒකේ පළවෙනි අවස්ථාව මග්දලායේ මරියට, අවසාන අවස්ථාව මම 8 වෙනුවට පෙන්නන්නම්. ඔය පළවෙනි එකයි 8 වෙනි එකයි අපිට ගොඩක් වැදගත්. අනිත් ඒවත් වැදගත්. නමුත් ඒකේ පිළිවෙල අනුපිළිවෙල අපිට අදාළ නැහැ. තේරෙනවද මම කියන එක? අහගන්න. ගෑනුන්ව උන්වහන්සේ හම්බුණා. ගෑනුන්ව හම්බෙලා ශලොම් ලෙහෙම් කියලා කිව්වා. ඔය සුබ සිද්ධ වේවා කියලා මේ අනුවාදයේ තියෙනවා. තව අනුවාදවල කොහොම තියෙනවද මන් දන්නේ නැහැ. නමුත් ඕක හෙබ්‍රේව භාෂාවෙන් කියනවා නම් ඒගොල්ලෝ කතා කරපු එදිනෙදා මේ භාෂාවේ කියනවා නම් ඒගොල්ලෝ යුදෙව්වෝ එකිනෙකාව හම්බුනාම කියන්නේ ශලොම් ලෙහෙම් අර කියන්නේ යේසු පිටයි කියලා. ඒ වගේ අර ශලොම් ලෙහෙම් කියලා කියනවා. එහෙම තමයි යේසුස් වහන්සේ දැන් ගෑනුන්ට කිව්වේ. ඇයි දැන් යේසුස් වහන්සේ විශේෂයෙන් ගෑනුන්ව හම්බෙන්නේ? දන්නවනේ යුදෙව් සංස්කෘතියේ කාන්තාවන්ට වැදගත්කම දුන්නේ නැහැ. පිරිමින්ට දීපු වැදගත්කම කාන්තාවන්ට දුන්නේ නැහැ. දැන් මෙතන අපි කියවනකොට මග්දලායේ මරියා කියලා බැලුවා. ඊළඟට කොයි මරියා කියලාද කියලා තියෙන්නේ? අනිත් මරියා. අයි අනිත් මරියා? ඔක තමයි කේස් එක. ඊශ්‍රායල් වල මරියාලා හිටියා කිලෝ ගණන්. හැම ගෙදරකම වගේ මරියා කෙනෙක් හිටියාමයි. එතකොට දැන් මරියා කියන්නේ ඉතා දුර්ලභ නමක් නෙවෙයි. ඉතා හැම ගෙදරම හිටියා. එතකොට ගමක් තිබ්බනම් ඒ ගමේ හිටියා මරියාලා 75 දෙනෙක්. එතකොට එකම නම ඇති මරියාලා ඉන්නකොට අපි ඒගොල්ලන්ගේ නමට මොකක් හරි කොයි මරියාද කියලා අහනවනේ. එතකොට අපේ සිංහලෙත් ඉන්නවා නාගවලේ කොම්බේ ලතා මරියා. දන්නවද? කුකුල් කකුල් සුප් හදලා බත්තු යලා මෙසට ගත්තා නාගවලේ කොම්බේ ලතා මරියෝ දන්නවද බයිලා එක? නැහැ අපේ කාලේ බයිලාවා. එතකොට අපේ සිංහල මරියාලම ඉන්නවා නම් යුදෙව් මරියාලා කී දෙනෙක් ඉන්නේද? එතකොට ලාසරස්ගේ සහෝදරියක් මරියා, යේසුස් වහන්සේගේ මවත් මරියා, අර මග්දලායෙන් ආපු එක්කෙනා මරියා. එතකොට ඔය අපි දන්න මරියාලට අමතරව තව මරියා කෙනෙක් ඉඳලා තියෙනවා. ඒක තමයි බයිබලයේ කියලා තියෙන්නේ
මග්දලායි මරියයි අර අනිත් මරියයි ආවා කියලා. ඇයි ඒ? මරියා කියන නමේ තේරුම තිත්ත කියන එක. තිත්ත කියන එක. ඒගොල්ලන්ගේ සංස්කෘතියේ ගෑනු ළමයෙක් ඉපදුනා කියන්නේ ඒක දෙමව්පියන්ට තිත්තකමක්. විශේෂයෙන් තාත්තට ඒක නිකන් තිත්තකමක්. දෑවැදි ප්‍රශ්නයක් නිසා නෙවෙයි. ඒගොල්ලන්ගේ සංස්කෘතියේ ගෑනු නෙවෙයි පිරිමිට මේ දෑවැද්ද දෙන්නේ. පිරිමියා තමයි ගෑනුන්ට දෑවැද්ද දෙන්නේ. හැබැයි මරියා කියන නම බොහෝ කාන්තාවන්ට දූවරුන්ට තියන්න හේතුව ඒගොල්ලන්ට කිසිම වටිනාකමක් වැදගත්කමක් සමාජය විසින් දුන්නේ නැහැ. ඒගොල්ලන්ට යුදෙව් සංස්කෘතිය ඒගොල්ලන්ට පූජකවරු වෙන්න බෑ. එතකොට ඒගොල්ලන්ට නායිකාවන් වෙන්න බෑ. ඒගොල්ලන්ට දේශකයින් වෙන්න බෑ. ඒගොල්ලන්ට නගරේ මුලාදැනියන් වෙන්න බෑ. ඒගොල්ලන්ට දේශපාලනය කරන්න බෑ. දැන් සමහර වෙලාවට බයිබලයේ ඔයගොල්ලෝ දකි අර රැජිනක් හිටියානේ නැත්තම් විනිශ්චයකාරවරියක් හිටියානේ ඩෙබෝරා එවැනි දුර්ලභ අවස්ථා තියෙනවා. ඒක වෙනයි. ඒව ඇරෙන්න සාමාන්‍යයෙන් පොදුවෙන් කාන්තාවන්ට කිසිම වැදගත්කමක් කිසිම වටිනාකමක් නොදුන්න සමාජයක් තමයි යුදෙව් සමාජය. දැන් ඔයගලන්ට තේරෙනවද? එතකොට ලයිස්තුවක් හදලා මම දවස් 40ක් මේ ලෝකේ ඉඳද්දී 8 වතාවක් මං කට්ටියව හම්බෙන්න කැමති කියලා ලයිස්තුවක් යේසුස් වහන්සේ වගේ කෙනෙක් හැදුවා නම් ඒකට කාන්තාවන් ඇතුළත් කරන්නේ නැහැ ඒ සමාජය තුල. එතකොට යේසුස් වහන්සේ කාන්තාවන්ව ඇතුළත් කරලා මොනවද කරේ? ලොකු පෙරලියක් ඇති කරා. උඹලා කියනවනේ සමාජයෙන් ඒගොල්ලන්ව පිළිගන්නේ නැහැ කියලා. මම පිළිගන්නවා. අන්න ඒක තමයි අපේ යේසුස් වහන්සේ කාන්තාවන්ට වැදගත්කම දීපු හේතුව. ඕක තමයි දෙවෙනි කාරණාව. දෙවෙනි කාරණාව ඔයගොල්ලෝ සටහන් කරගන්න සමාජය විසින් කොන් කරන ලද මිනිස්සු විසින් කොන් කරන ලද නායකයන් විසින් කොන් කරන ලද අය යේසුස් වහන්සේට වැදගත්. හොඳයි. දැන් මේක බලාගෙන ඉන්න ඔබ කවුරු හරි ඔයගොල්ලන්ගේ පවුල විසින් කොන් කරන ලද්දෙක් නම් මොකක් හරි හේතුවක් නිසා එක්ක ඔයගොල්ලෝ ගැලවීම ලැබපු නිසා නැත්තම් ඔයගොල්ලෝ හරියට ඉගෙන ගන්න නැති නිසා නැත්තම් ඔයගොල්ලෝ හම්බ කරලා දුන්නේ නැති නිසා නැත්තම් ඔයගොල්ලන්ගේ කට වැඩි නිසා ඒක ප්‍රශ්නයක් නෑ. මොන හේතුවක් උඩ හෝ ඔයගොල්ලන්ගේ පවුල ඔයගොල්ලන්ව කොන් කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ යාළුවෝ ඔයගොල්ලන්ව කොන් කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ ගම්මු ඔයගොල්ලන්ව කොන් කරලා තියෙනවා නම් ඔගොල්ලන්ගේ රටවැසියන් කොන් කරලා තියෙනවා නම් නැත්තම් සල්ලි නැති නිසා ඔගොල්ලන්ව කොන් කරලා තියෙනවා නම් නැත්තම් හොඳට ඉගෙන ගත්තේ නැති නිසා කොන් කරලා තියෙනවා නම් බය වෙන්න එපා. අපේ යේසුස් වහන්සේ අනිත් අය විසින් කොන් කරන අයව උන්වහන්සේ ළඟට අරගෙන ඒ අයට වැදගත්කමක් දෙනවා. ආමෙන්. ඒ නිසා අපි උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන්න ඕනේ. එතකොට අපි මොනවද කරන්න ඕනේ? අනිත් මිනිස්සු කොන් කරන අයව අපි කොන් කරන්න හොඳ නැහැ. ඒ අයව අපි වැදගත් අය හැටියට බලන්න ඕනේ. මොකද උන්වහන්සේ අයව වැදගත් හැටියට බලනවා. දැන් ඉන්නවා සභාවන් වල ඇත්තටම ඉන්නවා ප්‍රයෝජනයක් වෙන්න හැකියාව නැති අය. දැන් මෙහෙමයි සමහර අයට තාලන්ත හැකියාව තියෙනවා. නමුත් සභාවේ ඒගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හැබැයි සමහරු ඉන්නවා හරි ආසයි ඉදිරිපත් වෙන්න. නමුත් ඒ අයට හැකියාවක් නැහැ. එතකොට ඊවැනි අයව අනිත් අය කොන් කරන අවස්ථා තියෙනවා. දැන් අපි මේ වගේ පන්තියක් ගමුකෝ. මේ පන්තියේ සමහර වෙලාවට කියවන්න අමාරු, ලියන්න අමාරු, ධාරණය කරගන්න අමාරු, අවධානය යොමු කරන්න අමාරු කට්ටිය ඉන්න පුළුවන්. එතකොට මොනවද වෙන්නේ? ඔය වගේ දුර්වලතාවයන් තියෙන අයව අනිත් අය කොන් කරනවා. මම ඉස්සෙල්ලාම ලංකාවට ඇවිල්ලා බයිබල් ඉස්කෝලේ පටන් ගත්ත අවස්ථාවේ මම කතා කරන්නේ 96 දෙවියන් වහන්සේ කියලා මම ඇවිල්ලා ලංකාවේ බයිබල් ඉස්කෝලේ පටන් ගත්තානේ. එතකොට එක තැනකට ගිහිල්ලා බයිබල් ඉස්කෝලේ පටන් ගත්තා. දැන් තැන් අනම්මනම් ඕනේ නැහැ මේක YouTube එකේ යන නිසා.
දන්නෝ දනිති. එතකොට ඔන්න ඔක්කම ඇවිල්ලා හිටිය. එතකොට මම බැලුවා මේ එක සහෝදරියක් ඇවිල්ලා ඉන්නවා. එයාගේ මහත්තයත් ආසයි මොකද එයා මම ඊට කලින් අඳුරන නිසා එයාගේ ආශාව මං අහලා තියෙනවා. එයාට ආසයි බයිබල් ඉස්කෝලේ යන්න. එතකොට මම ඇහුවා අහවල් පුද්ගලයා කෝ කියලා. එතකොට කිව්වා නෑ එයා එන්නේ නෑ කියලා. මම ඇහි කියලා. නෑ මෙහෙම එයාට ආස නෑ. වෙන්න බෑනේ. මොකද මම කතා කරනකොට එයාට ආසාවක් තිබුණ බවට නේ මම දැක්කේ. එතකොට මම මේගොල්ලන්ගෙන් ඇහුවා මේ එයා කිව්වා ආස නෑ කියලා. කොහොමද කින්ද මන්ද කියලා. දැන් මං පන්තිය පටන් ගන්නෑ. මම දඟලනවා. එතකොට තමයි හිමීට එක්කෙනෙක් කිව්වේ නෑ පාස්ටර් එයාට පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද එයාට ලියන්න කියවන්න බෑ. එයා ලියන්න බැරි කියවන්න බැරි කෙනෙක්. ඒ නිසා එයා පන්තියට ඇවිල්ලා තේරුමකුත් නැහැ. බයිබල් ඉස්කෝලේ එක ඉගෙන ගන්න. ඔයගොල්ලෝ කියන්නේ ලියන්න බැරි එකෙක්, කියවන්න බැරි එකෙක් පුළුවන්ද කියලා. හැබැයි මම දන්නවා මම එංගලන්තේ ඉන්නකොට දෙවියන් වහන්සේ කිව්වේ ඒ වගේ ආයෙවත් අරගෙන පුහුණු කරන්න කියලානේ. මට දේවල් හතරක් දුන්නා. ඒ එකක් තමයි ඉගෙන ගන්න බැරි උන් ඉස්කෝලේ ගියේ නැති උන් නැත්තම් පොඩි කාලේ ඉස්කෝලෙන් පැනලා ගියේ උන්. පස්සේ කාලේ උන් ගැලවීමට එනවා. උන් ගැලවීමට ආවයින් පස්සේ උන්ව සේවයට ගන්න ඕනේ දෙවියන් වහන්සේ සමහර අයව. එතකොට උන්ව පුහුණු කරවන්න බයිබල් ඉස්කෝලයක් නෑනේ. ওই බයිබල් ස්කූල් යනවා නම් දැන් අනිත් බයිබල් ස්කූල් හොඳයි. ඒවා දර්ශන පිට කෙරෙන බයිබල් ස්කූල්. නමුත් සාමාන්‍යයෙන් ඔය වගේ බයිබල් ඉස්කෝලයකට යන්න ඕගොල්ලෝ මේ සාමාන්‍ය පෙළ කරලා තියෙන්න ඕනේ ඩිප්ලෝමා එකකට යන්න නම් උසස් පෙළ කරලා තියෙන්න ඕනේ බැචලර්ස් ඩිග්‍රී එකකට යනවනම්. එතකොට බයිබල් ඉස්කෝල නෑනේ මේ වගේ මිනිස්සුන්ට. උඹේ ඉස්කෝලේට ඒ වගේ ගනි කියලා තිබ්බනේ මට. මම ටක් ගාලා කිව්වා නෝනාට කිව්වා ගිහලා ඔයාගේ මහත්තයාව එක්ක කොහෙද ඉන්නේ? ගෙදර ඉන්නේ. ගෙදර කොච්චර දුරද මේ ළඟ? ගිහලා එක්කන් එන්න කියලා. එයා එන්නේ නැති වෙයි. මම කිව්වා කියලා එක්කන් එන්න. ගියා. දැන් මම පන්තිය පටන් ගන්න නැතුව ඉන්නවා. පොඩ්ඩකින් ආවා. මම ගියා මං ගිහලා කිව්වා ඇයි ඔයා එන්නේ නැත්තේ කියලා. නෑ පාස්ටර් මම ආවනම් අනිත් කට්ටියටත් ඒක ප්‍රශ්න මොකද මට මොනවද තේරෙන්නේ නැහැ. මට ලියන්න බෑ. මට කියවන්න බෑ. මං ඇහුවා ආසයි කියලා කිව්වනේ එක දවසක් ඔයා. ආසයි වුණාට ඉතින් අපිට ආසා කරාට බෑනේ පාස්ටර්. මං කිව්වා පාඩුවේ ඇවිල්ලා ඉගෙන ගන්න. ඉඳ ගන්න කිව්වේ. මොනවත් කියවන්නත් ඕනේ නැහැ. කියවන්න දන්නේ නැති එකාට කියවන්න කියන්න පුළුවන්. මොනවත් ලියන්න ඕනේ. ලියන්න දන්නේ නැති එකාට ලියන්න කියන්න පුළුවන් ඈ. පාඩුවේ ඉඳගෙන ඉන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ දන්නවද එයා අපේම නිකායේ එයා අද දේව ගැතිවරයෙක් හැටියට සේවය කරනවා. එයා යටතේ දේව ගැතිවරු ඉන්නවා. හොඳ සභාවක් ඔයගොල්ලෝ පස්සේ මේ කැමරා එක ඔෆ් කරායින් පස්සේ මම එයා කවුද කියලා පෙන්නන්නම් කියන්නම්. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේට ඇවිල්ලා මාව බලලා යන එක්කෙනෙක් තමයි එයා. එතකොට එදා එයාට ඒ වැදගත්කම මම දුන්නේ අනිත් අය ආව කොන්කරපු අවස්ථාවේ. එතකොට අනිත් අය කොන්කරේ මේක හොඳට තේරුම් ගන්න. එයාව කොන්කරේ අර ඍණාත්මකව නෙවෙයි. ඒ කියන්නේ ඊයා ඒක වැඩන්න එහෙම නෙවෙයි. බෑනේ ඉතින් බැරි කෙනෙක්ව ගෙනල්ලා තේරුමක් නැහැනේ කියන අර හොඳ චින්තනයකින් තමයි නපුරු චින්තනයකින් කොන්කරේ නෑ. ඇත්ත හේතුවක් මත තමයි කොන්කරේ. හැබැයි එයාට වැදගත්කම දුන්න නිසා අන්න බලවත් දේවදාසෙක් බිහි වෙලා ඉන්නවා. ආමේන්. හයි අපේ බයිබල් ඉස්කෝලේ අපේ මේ බෙල්ලුඩ් බයිබල් ඉස්කෝලේ හිටපු සමහර අය අද පාස්ටර්ස්ලා හැටියට ඉන්නවා. නමුත් ඒගොල්ලෝ එනකොට කොහමද ආවේ? ඉගෙන ගන්න නැහැ. ලියන්න බෑ. කියවන්න බෑ. එහෙම ආවේ. හැබැයි අද ඒගොල්ලෝ දේවදාසයෝ හැටියට සේවය කරනවා. ඇයි ඒ? වැදගත්. ඒ නිසා මේක බලාගෙන ඉන්න ඔබ ඉස්කෝලේ ගිහින් නැද්ද? ඔබට දේශනා ඇහුවට තේරෙන්නේ නැද්ද? තේරුණාට ටික දවසකින් ඒක අමතක වෙනවද? බයිබලේ හරියට කියව ගන්න දඟලනවද? ලියා ගන්න දඟලනවද? ඒ නිසා බොහෝ අය ඔබව කොන් කරනවද? කමක් නැහැ. අපේ දෙවියන් වහන්සේට ඔබ වැදගත්. ඒ නිසා සමාජය විසින්, පවුල විසින්, මිත්‍රයන් විසින්, සභාවන් විසින් කොන් කරන ලද්දන්ව දෙවියන් වහන්සේ කොන් කරන්නේ නැහැ. උන්වහන්සේ පෙන්නවා, කරලා පෙන්නවා
ගෑනුන්ව කොන් කරන සමාජය තුළ මම ගෑනුන්ට වැදගත්කම දෙනවා මගේ ලයිස්තුවේ ඒගොල්ලොත් ඉන්නවා අර දින 40 තුළ ඒගොල්ලන්ව හම්බෙන්න. නියමයිනේ. හොඳයි. දැන් අපි බලමු 1 කොරින්ති වලට යන් 15:5. 1 කොරින්ති 15:5. ඔන්න මේක නම් පොඩ්ඩක් සැර එකක්. ඒව 16න්ට ගොඩක් වැදගත්. 15:5. පාවුල්තුමා කොරින්ති ඇහැට නිකන් ලාවට එක දෙයක් කියාගෙන යනවා. හොඳේ. මොනවද දන්නවද? අපි 4 ඉඳලා කියමුද? උන්වහන්සේ තැන්පත් කරනු ලැබු බවත් ලියවිලි වල ප්‍රකාරයට 3 වෙනිදා උන්වහන්සේ නැගිටුණු ලැබු බවත් ඒ කියන්නේ පාවුල්තුමා යේසුස් වහන්සේගේ මරණය ගැනයි තැන්පත් වීම ගැනයි උත්ථානය ගැනයි කතා කරනවා. ඔන්න යේසුස් වහන්සේ මලෝගෙන් නැගිට බවත් බලන්න පස්වෙනි පදේ කේපස්ටද පසුව 12 දෙනාටද පෙනුණු බවත්ය. ඔන්න කතන්දරේ. කවුද කේෆස් කියන්නේ? කවුද කේෆස් කියන්නේ? කෙෆා. කෙෆා කියන්නේ කවුද? පේත්‍රුස්. කෙෆා කියන්නේ හෙබ්‍රේව වචනේ. ඒකේ ග්‍රීක වචනේ මොකද්ද? පැට්‍රොස්. පැට්‍රොස් කියන්නේ ගල. කෙෆා කියන්නේ ගල. එතකොට ශිමෝන් බාහියෝනා. ඒ කියන්නේ අපේ ශිමෝන් පේත්‍රුස්. එයාට තමයි කේෆා කියන්නේ. පෞල්තුමා කියනවා ඉස්සල්ලාම පේත්‍රුස්ටල උන්වහන්සේ සමන් වහන්සේ පෙන්වුවේ. ඊට පස්සෙලු අනිත් 12 දෙනා. මෙහෙමයි. දැන් 12 දෙනාගෙන් එක්කෙනෙක් ඉවරයිනේ. කවුද? යුදස් ඉස්කැරියත් ඉවරයි. එතකොට අහන්න එපා. එතකොට එයාටත් යේසුස් වහන්සේ පෙන්වනවද කියලා නෑ. මොකද 12 දෙනා කියලා ඒ සෙට් එකට නිකන් කියනවානේ. දැන් අපේ ක්ලාස් එක කියලා කියනවා. දැන් ඊයේ ඔයගොල්ලෝ 7 දෙනා හිටියා. අදත් ඔයගොල්ලෝ 7 දෙනා ඉන්නවා. එතකොට මේකට අපි කියනවා මේ ක්ලාස් එක කියලා. හෙට එක්කෙනෙක් නෑ කියන්නකෝ. එක්කෙනෙක් ක්ලාස් එකට ආවේ නෑ මේ කියලා. 6 දෙනා ඉන්නකොට එතකොට අපි ක්ලාස් එක කියලා කියයිද නැත්තම් මේ ක්ලාස් එකෙන් එක්කෙනෙක් අඩුයි කියලා ඒක කිය ඉඳීද නෑනේ. ක්ලාස් එක කියලා කියයිනේ. එතකොට කලින් දවස් 7 දෙනෙක් හිටපු ක්ලාස් එකේ දැන් 6 දෙනා ඉන්නේ. එතකොට කොහොමද ක්ලාස් කියලා කියන්න පුළුවන්? කියලා කියන්න පුළුවන්ද? බෑනේ. ඒ අදහස් කරන්නේ ඒ සෙට් එක කියන එකනේ. එතකොට පාවුල්තුමා කොරින්තිවරුන්ට කියනකොට යේසුස් වහන්සේත් එක්ක හිටපු සෙට් එක කියලා කියන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට දීලා තිබ්බ ප්‍රසිද්ධ නමක් තමයි අර 12 දෙනා. අර 12 දෙනා. එතකොට ඒගොල්ලෝ ගෝලයෝ ප්‍රේරිතයෝ කියන නම් වලට අමතරව 12 දෙනා කියන නම ඊශ්‍රායල් වල ප්‍රසිද්ධව තිබ්බා ඒ ගෝලයෝ ගැන කතා කරනකොට. එතකොට ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් යුදාස් කෑරියත් යේසුස් වහන්සේව පාවලා දීලා සිය දිවි නසාගෙන මැරුණා. දැන් මෑන් නෑ සීන් එකේ. ඒ උනාට ඒ සෙට් එක ගැන කතා කරනකොට 12 දෙනා කියලා කියනවා. තේරෙනවද ඔයගොල්ලන්ට? ඒ නිසා මේක අල්ලගෙන දඟලන්න එපා. එතකොට කවුද 12 වෙනියට එතන හිටියේ මත්තියා කියන කෙනා ඒගොල්ලෝ තෝරගෙන හිටියාද? නෑ. ඒවා අදාළ නෑ. හැබැයි දැන් මං කියන්නේ එක බලන්න. දැන් ගෝලයෝ ඉන්නවනේ. ගෝලයින්ගෙන් කාවද ඉස්සල්ලාම යේසුස් වහන්සේ හම්බුනේ? පේත්‍රුස්ව. පේත්‍රුස්ව හම්බුණා. පේත්‍රුස්ට කිව්වද තෝ මාත් ජරා යකෙක් නෙවෙයි. තෝ කිව්වනේ මාව දන්නේ නැහැ කියලා. දිවුරුවානේ. කියලා උන්වහන්සේ මොකක් කර එකක් කිව්වද? අපි එහෙම කරනවානේ. කවුරු හරි අපිට චිට් එක දිනනම ලණුවක් දීලා පොල්ල දීලා අපිට මොකක් හරි ජරා වැඩක් කරා නම් ඊගාවට ඌව හම්බෙන වෙලාවේ හම්බෙනකන් ඉන්නවා අහන්නනේ. මාව පාවලා දුන්නානේ. කොච්චර විශ්වාසයක් තියාගෙන හිටියද? දැන් මම අර කලින් කිව්වේ මං ඉඳලා තිබ්බනම් කියලා. මම ඉඳලා තිබ්බනම් ඒ ස්වාමීට කියනවා අර පිලාත්ලෝ හම්බෙලා අන්නා කායි බව හම්බෙලා යුදෙව්වන්ට සීන් එක දාලා යම් ස්වාමීන් පේත්‍රුස් ගාවට ගිහලා කොට හොඳවයින් දෙකක් ඔබ වහන්සේ කියන්න මං අහන් එන්න ඕනේ. අපිට වැඩිය. දැන් මමත් ගෝලයක් හැටියට හිටියා කියන්නකෝ. අපිට වැඩිය ඌවනේ ස්වාමීන් වහන්සේ ළඟ තියාගත්තේ පේත්‍රුස් යාකෝබ් යොහන් තුන්දෙනාත් එක්ක තමයි ඔබ වහන්සේ තාවර කන්දට නැග්ගේ. ඔබ වහන්සේ තනියම ගියත් යන්නේ. එතකොට ඒ තුන්දෙනා තමයි ඔබ වහන්සේ ළඟම තියාගත්තේ. 12 දෙනාෙන් අර ඉංග්‍රීසියෙන් කියනවා ඉනර් සර්කල් කියලා. ඒ ළඟම තියාගත්තේ ඔබ වහන්සේ මේ තුන්දෙනා. ඒ තුන්දෙනාෙන් එකෙක් වන මේ පේත්‍රුස්
ඔබ වහන්සේ නිකන් දන්නේ නැහැ කියලා කිව්වේ නෑ. දියුරලා සාප කරලා චි. කවනම් ආයි ජීවිතේට පැත්ත පලාතර ගන්න එපා ස්වාමීනි. අපි මම නම් කියනවා අනිවාර්යයෙන්ම මම කියනවා. හැබැයි යේසුස් වහන්සේ ඉස්සලම හම්බෙන්නේ කාවද? උන්වහන්සේව ප්‍රතික්ෂේප කරපු එක. ඔන්න ඕකෙන් දේවල් දෙකක් අපි ඉගෙන ගන්න ඕනේ. එක අපේ ජීවිතවල අපේ මිත්‍රයන් ඉදිරියේ වැඩ කරන තැන පාසල එහෙම නැත්නම් අපේ ඥාතීන් ඉදිරියේ අපි යේසුස් වහන්සේව දන්නේ වගේ අපි ක්‍රිස්තියානි නෙවෙයි වගේ අපි අපේ ක්‍රියාවලින් වචන වලින් අපි යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරලා ඇති. උන්වහන්සේ සමාව අපි ඉල්ලනකොට සමාව දීලා මොකද පේත්‍රුස් ඇඬුවානේ එළියට ගිහිල්ලා ඒ පක්ෂාතාප වීම ඔහු තුල සිදු වුණා. ඉතින් එවන් පක්ෂාතාප වීමක් අපේ ජීවිතේ සිදු වෙනවා නම් උන්වහන්සේ ඒ දේට සමාව දීලා අමතක කරන්නත් සූදානම්. ඒවා උන්වහන්සේ අපිට විරුද්ධව තියාගෙන ඉන්නේ. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා harboring resentment. තිත්තකම ඒක තියාගන්න එක. ඒක උන්වහන්සේ කරන්නේ. ඔක පළවෙනි එක. දෙවෙනි එක ඒ වගේ කරපු මිනිස්සුන්ව ඒගොල්ලෝ පසුතැවිලා එනකොට ඒගොල්ලන්ගේ වැදගත්කම අව탁ෂේරු කරන්න එපා. ඔයගොල්ලන්ගේ සේවය. තේරෙනවද මං කියන එක? දැන් සමහරවිට ඔයගොල්ලන්ගේ පන්තියේ ඉන්නේ අයම ඒ වගේ ප්‍රතික්ෂේප කරන අවස්ථා ඇති. නමුත් ඒ අය පසුතැවෙනකොට ඔයගොල්ලෝ කියන්න එපා ඔබ වගේ උන්ව දෙවියන් වහන්සේටවත් විශ්වාස කරන්න බෑ බං. ඇයි? ඔබ එක සැරයක් කොහොම කරා එහෙමනම් ආයෙමත් ඔබ ඔහොම කරයි කියලා එහෙම කියන්න එපා. හොඳයි. ඊළඟ එකට අපි යමුද? ලූක් 24ට යමුකෝ. ලූක් 24ට යන්න. ලූක් 24 ඉඳලා අපි කියවමු. නියම කතාවක්. ඔන්න යේසුස් වහන්සේ නැවත නැගිට එදාම දවල් කාලේ මෙන්න මෙහෙම සිද්ධියක් සිදු වෙනවා. උන්වහන්සේ යනවා මේ එම්මාවුස් කියන ප්‍රදේශයට ගෝලයෝ දෙන්නෙක් යනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ ගෝලයෝ 12 දෙනෙක් නෙවෙයි. නමුත් අපි දන්නවා යේසුස් වහන්සේට වෙන අනුගාමිකයින් හිටියනේ. ඒගොල්ලන්ටත් ගෝලියෝ කියලා කියනවනේ. ඒවන් ගෝලියෝ කියන්නේ අර 12 දෙනාට අමතරව අර උන්වහන්සේව අනුගමනය කරපු කට්ටිය හිටියා. එතකොට 24 වෙනි පදේ ඉඳලා අපි කිව්වොත් අප සමග සිටිය උන්ගෙන් සමහරෙක් සොහොන්ගේ ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙසම දුටුවෝය. නමුත් ඔහු උන්වහන්සේ නොදුටුවෝයයි කිව්වෝය. මේ මිනිස්සු දෙන්න. යේසුස් වහන්සේ ඒගොල්ලෝ එක්ක ඇවිල්ලත් ඒගොල්ලන්ට යේසුස් වහන්සේව අඳුර ගන්න බැරි නෝ. ඔයගොල්ලෝ පස්සේ වෙලා තියෙන වෙලාවක ලූක් 24 කියවලා බලන්න. ඔයගොල්ලෝ දන්නවද කතාව? මෙතන ඉන්න කට්ටිය. මෙන්න මේකයි කතාව. දෙන්නේ එම්මාවුස් කියන පොඩි ටවුමක් තියෙනවා. එහෙට යනවා. මේ දෙන්න අප්සෙට් එකේ කතා වෙවි යනවා. දවස් 3කට කලින් ගිය සිකුරාදා මේ ලොක්කව කුරුසිපත් කරානේ බා. ඒතර අද උදේ පොඩි රාවයක් ගිහින් තියෙනවා අපේ අර ගෝලියෝ 11 දෙනා අතර මේ යේසුස් වහන්සේ නැවත නැගිට්ටා කියලා. නමුත් වෙන්න බෑ බා. කියලා මේ දෙන්න ෆුල් අප්සෙට් එකේ කතා කරගෙන යනවා. එතකොට යේසුස් වහන්සේ එතන නිකන් අර අපි පයින් යනකොට කවුරු හරි තව එක්කෙනෙක් සෙට් වෙන්නේ. ඒ වගේ යේසුස් වහන්සේත් සෙට් වෙලා 아무තු රංගවෑමක් දානවා. උන්වහන්සේ අහනවා මේ මොනවා ගැනද ඔයගොල්ලෝ කතා වෙන්නේ කියලා. මෙන්න මෙහෙම අහවල් දෙයක් වුණානේ කියලා. මොකක්ද ඒ කියලා යේසුස් වහන්සේ අහනකොට ඒ දෙන්න කියන හලෝ ඔයා දන්නේ නැද්ද? මේ දවස්වල යන ෆුල් කතාවම ඕකනේ කියලා ඒගොල්ලෝ කියනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා මේ ඉතින් ඔහොම වෙන්න ඕනේ කියලා ලියලා තියෙනවානේ. කියලා කියනකොට ඒගොල්ලෝ කියනවා ඒ වුණාට මේමයි මේ සමහර අය දැක්කලු නමුත් ඒක ෂුවර් නෑ කියාගෙන ඒගොල්ලෝ යනවා. එවිට උන්වහන්සේ 25 වෙනි පදයේ ඔවුන්ට කියනසේ අඤ්ඤානේනි අනාගත වත්රුරුන් විසින් කියන ලද සියල්ල විශ්වාස කරන්නට ප්‍රමාද සිත් ඇත්තෙනි. ක්‍රිස්තුස් වහන්සේ ඒ දේ විඳලාම ස්වකීය මහිමයට පැමිණෙන්නට යුතුව තිබුණා නොවේද කියා මෝසෙස්ගෙන්ද සියලු අනාගත වත්වරුන්ගෙන්ද පටන්ගෙන සියලු ලියවිලි වල
තමන් ගැන තිබුණු කාරණා ඔවුන්ට තෝරා දුන්සේක. දැන් ඒගොල්ලෝ දන්නේ මේ යේසුස් වහන්සේ කියලා. මේගොල්ලෝ හිතන්නේ කවුදෝ මිනිස්සෙක් ඇවිල්ලා මේ අපිත් එක්ක කතා කරනකොට මාර දේවල් කියලා දෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ට මීටර් නෑ මේ කවුද කියලා. නමුත් ඒගොල්ලෝ හිතලා මම හිතන්නේ ඒගොල්ලෝ හිතන්නේ ඇත්තේ මෙයත් මේ යේසුස් වහන්සේගේ දේශනා ගොඩක් අහපු මිනිස්සෙක් වෙන්න ඇති කියලා. ඒගොල්ලෝ ඉතින් අහගෙන යනවා. ඊට පස්සේ ඔහු යන්ට ගිය ගමට ලං වූයේ කොහෙද? එම්මාවුස් වලට. උන්වහන්සේ වනාහි වඩා දුර යන්නක් මෙන් දැක් වූසේක. මාර රඟපෑමක් දැම්මේ යේසුස් වහන්සේ. නිකන් උන්වහන්සේ වෙන කොහෙද යනවා වගේ යන්න හදනකොට ඒගොල්ලෝ බල කරනවා. නමුත් ඔහු දවස බොහෝ ගත වී සවස් වීගෙන එන බැවින් අප සමග නැවතුන මැනව කියා උන්වහන්සේට උදක්ම පෙරුත්ත කළේ. ඔය දැන් ඒක අය කියව ඉන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ එතකොට ඒ සංස ඔයගොල්ලෝ කින්දලා යන්නම්කෝ කියලා එතනට යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කෑම කන්න හදනකොට යේසුස් වහන්සේ රොටි කඩනවා. එතකොට තමයි ඒගොල්ලන්ගේ ඇස් විවෘත වුනේ. මාගේ දෙයියනේ. මුන් දෙන්නගේ ආත්ම ප්‍රාණ ශරීර තැන් මාරු වුණා. මේ යේසුස් වහන්සේ නෙවෙයි මෙතන අපිත් එක්ක මෙච්චර වෙලා ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් මේකේ මොනවද අපි ඉගෙන ගන්න ඕනේ? යේසුස් වහන්සේත් එක්ක ඉඳලා දැන් මේ ගෝලියෝ දෙන්න යේසුස් වහන්සේ ගැනයි කතා කරන යන්නේ. යේසුස් වහන්සේගේ ගෝලියෝ කියලා තියෙනවා. අර 12 දෙනාගෙන් දෙන්නෙක් නැති වුණාට යේසුස් වහන්සේගේ ගෝලියෝ කියන්නේ කවුද? යේසුස් වහන්සේ පස්සෙන් ගිය කට්ටිය. හැබැයි ඒගොල්ලන්ගේ ඇස් අන්ධ වෙලා, ආත්මික ඇස් අන්ධ වෙලා. දෙවියන් වහන්සේගේ දේවල් ඒගොල්ලන්ට විශ්වාස කරගන්න බෑ, දැක ගන්න බෑ. දැන් මේ වගේ කට්ටිය අපේ සභාවන් වල ඉන්නවද? ඉන්නවනේ. දෙවියන් වහන්සේගේ දේවල් විශ්වාස කරන්න දඟලන කියන්නේ මද ඇදහිල්ල තියන අය, මද ආත්මික ඇස් පෙනුම තියන අය අද ඉන්නා. එතකොට ඒ අයව යේසුස් වහන්සේ කොන්කරාද? බලන්න ඒ දෙන්න වෙනුවෙන් කොච්චර දෙයක් උන්වහන්සේ කරනවද කියලා බලන්න. ඒගොල්ලෝ එක්කම යනවා. ඒගොල්ලන්ට උගන්වනවා. එතන පොඩි රංගපෑමකුත් දානවා. ඊට පස්සේ ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා ඒගොල්ලෝ එක්ක කෑම කනවා. එතකොට යේසුස් වහන්සේ මේක අහගන්න මෙන්න මේක වැදගත්. ඇදහිල්ල අඩු අය, ආත්මික ඇස් එච්චර පේන්නේ නැති අයව කොන් කරන්නේ. උන්වහන්සේට කොච්චර වැදගත්ද මේ දෙන්න එච්චර ඒ අයත් එක්ක යන්න එච්චර දඟලන්න. ඔයගොල්ලෝ හිතන්න තේරෙනවද? මම කිව්වේ මොනවද? උන්වහන්සේ හිටියේ දවස් 40යි. ඒ දවස් 40 තුල මේ දෙන්නේ යන ගමනට එක් වෙලා ඒගොල්ලෝ එක්කම ඇවිදගෙන ගිහිල්ලා ඒගොල්ලෝ කෑම කන වෙලාව වෙනකන් ඉඳලා ඒගොල්ලන්ට උගන්වලා කරුණු පාදලා දීලා ඔක්කොම කරන්න තරම් ඒ දෙන්න යේසුස් වහන්සේට වැදගත් වෙලා තියෙනවා. නමුත් ඒ දෙන්න කවුද? යේසුස් වහන්සේ ඒගොල්ලොත් එක්ක කතා කරගෙන එනකොටවත් මේ යේසුස් වහන්සේ කියලා තේරුම් ගන්න බැරි තරම් ආත්මික අන්දේ. එතකොට අද අපේ ජීවිතේ, අපේ පවුල්වල, අපේ සභාවන් වල ඔය වගේ ආත්මික අන්ධ මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ගේ වැදගත්කම අඩු කරන්න එපා. ඒ වගේ ඔගොල්ලෝ අතරත් තවත් එක්කෙනෙකුට පේන දේවල් ඔයගොල්ලන්ට පේන්නේ නැත්නම් ඒ කියන්නේ සමහර අයට ඇදහිල්ලෙන් බොහෝ දේවල් පේනවා. ඉතින් ඒ පේනේ අඩු කට්ටිය ඉන්නවා. දැන් මෙතන මම දෙවියන් වහන්සේ මෙතන බෙල්ලුඩ් අපිට දෙනකොට මෙතන තිබ්බේ 7 කැලෑවක්. මෙතන දැන් තියෙන මේ සුන්දර ලස්සන මේ පරිසරය ඒ කාලේ තිබ්බේ නෑ. 7 කැලෑවක්. මට කට්ටිය කිව්වා ඔයා රැවටුණා. ඔහොම තැනක් ගන්න පුළුවන්ද? ඔතන බයිබල් කොලෙජ් කරන්න පුළුවන්ද? ඔතනට ගිහිල්ලා ජීවත් වෙන්නවත් පුළුවන්ද? කියලා භයානක විදියට මිනිස්සු කිව්වා. මම දැකපු දේ ඒගොල්ලෝ දැක්කේ නෑ. ඒ කියන්නේ මම කියන්න හදන්නේ මම මාර ආත්මික ඇස් තියෙන පොරක් කියන එක නෙවෙයි. මම පොරක් කියලා මේ කියන්න හදන්නේ. නමුත් මෙතන මේ පිළිබඳව මට දර්ශනයක් තිබුණා. පෙනුම කියන්නේ මොකද්ද? පෙනුම කියන්නේ මොකක්ද? දර්ශනය. එතකොට අපේ දර්ශනය තේරුම් ගන්න බැරි
අපේම සහකාර සේවකයින් පවුලේ අය ඉන්න පුළුවන්. ඔයගලන්ට තේරෙනවද මං කියන එක? පස්සේ කාලේ ඕගොල්ලන්ටත් ඔක වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට දර්ශනයක් ලැබිලා ඕගොල්ලෝ සේවයේ දර්ශනයේ නිරත වෙනකොට ඕගොල්ලන්ගේ සහකාර සේවක සේවිකාවන්ට ඕගොල්ලන්ගේ දර්ශනය පේන්නේ නැතුව තියෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ඒගොල්ලන්ගේ වැදගත්කම අඩු කරන්න එපා. යේසුස් වහන්සේ මොනවද කරේ? ඒගොල්ලන්ගේ දර්ශනය හරි ගැස්සුවා. හරි දේ පේන්න සැලැස්සුවා. ඒ නිසා ඒ අය යේසුස් වහන්සේට වැදගත් කියන එක මතක තියාගන්න. හොඳයි. පස්වෙනුව ඔන්න අර අතන කිව්වනේ පවුල්තුමා කියනවානේ කේෆස්ට ඊට පස්සේ ගෝලයින්ට යේසුස් වහන්සේ ගෝලයින්ව හම්බුණා කියලා. ගෝලයෝ 11 දෙනාව හම්බෙන්න ගියා. කොහෙදද හම්බුනේ? අර කාමරයක් ඇතුලේ. මතකද ඒගොල්ලෝ බය වෙලා ඒ කාමරේ වහගෙන හිටියා? මතකද? ඒ ඇතුළට ගිහිල්ලා යේසුස් වහන්සේ ශාලෝම් අලෙක්හෙම් කියලා කිව්වා. එතකොට මට කියන්න කවුද හිටියේ නැත්තේ? තෝමස් හිටියේ නැහැ. දින 8කට පස්සේ යේසුස් වහන්සේ යනවා එතනට. දැන් මේ පදේ තමයි මම ඔයගලන්ට කියවන්න යන්නේ. ඒක අපි කොටස් කරලා අපි කියවමුද? යොහන් 20:19 ඉඳලා කියවමුකෝ. දේවල් දෙක අවස්ථා දෙක පෙන්නන්නම්. ඔන්න 19 සතියේ පළවෙනි වූ ඒ දවසේ සවස් වූ කල මොකද උන්වහන්සේ නැවත නැගිට්ටේ උදේ. යුදෙව්වරුන්ට බයින් දොරවල් වසා තිබෙද්දී ගෝලයන් එක්ව සිටි තැන්හි යේසුස් වහන්සේ ඇවිත් මැද සිට නුඹලාට සමාදානය වේවා කියා උන්ට කීසේක. ශාලෝම් අලෙක්හෙම් කියලා කිව්වා. උන්වහන්සේ මෙසේ කියා තමන්ගේ අද්ද ඇලයද ඔවුන්ට දැක්වූසේක. එවිට ගෝලයෝ ස්වාමීන් වහන්සේ දැක සන්තෝෂ වූහ. ඉතින් ඒක හොඳයි. ගෝලයන්ව උන්වහන්සේ හම්බුණා. මෙතන මම එක දෙයක් කියන්නද? මොන වගේ අවස්ථාවකද ගෝලයින්ව යේසුස් වහන්සේ මෙතන හම්බෙන්නේ? බයෙන් දොර වහගෙන ඉන්න අවස්ථාව. බය කියන්නේ හොඳ දෙයක්ද? බයිබලේ 365 සැරයක් 66 සැරයක් කියලා තියෙනවා බය වෙන්න එපා කියලා. දන්නවද ඒක? බයිබලේ බිය නොවව් නැත්තම් බය වෙන්න එපා කියලා ලියලා තියෙනවා නේද? කී සැරයක්ද? 366 සැරයක්. ඉතින් ඒක මම කියන්නේ ඇයි දන්නේ? මම කොහොමද දන්නවද ඒක කියන්නේ? ඒ හේතුව නිසා නෙවෙයි මම නිකන් කියන්නේ. අපිට දවස් 365ක් තියෙනවානේ අවුරුද්දකට. දවස් 365යි 0.25 කියන්නේ කාලයි. ඒකනේ අවුරුදු 4කට කලින් අපිට පෙබරවාරි 29ක් එන්නේ. අනිත් අවුරුදු වල 28නේ එන්නේ. අර 365යි කාලේව 4ක් වුණාම එකක් එනවනේ. එක දවසක් වැඩිපුර එනවනේ. ඒක තමයි අපි කියනවා ලීප් ඉයර් කියලා ඉංග්‍රීසියෙන්. ඒක පෙබරවාරි මාසේ 29 කියලා එක දවසක් වැඩිපුර එනවා. එතකොට මේ ලීප් ඉයර් එකේ පෙබරවාරි 29ක් තියෙන අවුරුද්දේ විතරක් අවුරුද්දකට දවස් 366ක් තියෙනවා. ඉතින් මම කියනවා නිකන් එක දවසකට එක සැරයක් බැගින් උන්වහන්සේ බය වෙන්න එපා කියලා තියෙනවා කියලා. ඒක නිසා නෙවෙයි 366 තියෙන්නේ. ඔය මම කියන්නේ. ඒක කොහොම කියනකොට පොඩ්ඩක් ආකර්ෂණශීලීනේ. ඒ නිසා කොහොම හරි දෙවියන් වහන්සේ කියනවා බය වෙන්න එපා කියලා. 2 තිමෝති 1:7 ප්‍රසිද්ධ පදයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අපට දුන්නේ බය ආදුකමේ ආත්මයක් නොව බලයෙන් ප්‍රේමයෙන් ඉක්මවීමේ ආත්මයක් කියලා. ඒතකොට බය කියන්නේ ආත්මයක්. ඒ වගේම ආදම් ඒවා පව් කරනකොට ඒගොල්ලෝ ගිහිල්ලා හැංගුණා. දෙවියන් වහන්සේ අහනකොට ඇයි උඹලා හැංගුනේ කියලා ඒගොල්ලෝ කියනවා අපි නග්නව සිටී බැවින් බය වෙලා කියලා හැංගුනේ. ඒතකොට බය කියන්නේ පව් කරපු විගසම පැමිණියා වූ පළවෙනිම ප්‍රතිඵලය. එළිදරව් 21:8 කියලා තියෙනවා බය වෙන්න නිර්රයට යනවා කියලා. ඒ නිසා බය කියන්නේ ආත්මයක්, පාපයේ ප්‍රතිඵලයක්, නරකාදියට අපිව ගෙනියන්න පුළුවන් එකක්. බය කියන්නේ හොඳ නැති එකක්. හවුද නැද්ද? ඒ බය මේ ගෝලයින්ට ඇවිල්ලා තියෙනවා. ඒක යේසුස් වහන්සේට ලැජ්ජාවක්ද නැද්ද කියන්න? යේසුස් වහන්සේත් එක්ක අවුරුදු 3ක් හිටපු මේ මිනිස්සු
බය වෙලා දොර වහගෙන ඉන්නකොට යේසුස් වහන්සේ එතනට ආවනම් මොනවද කියන්න ඕනේ? ශාලෝම් අලෙක්ෂන් කියලා කියන්න හොඳ නැහැ. ඇවිල්ලා අනේ නොදකින් බයගුල්ලෝ එහෙමයි කියන්න ඕනේ. అవుනේ? බලා මගෙත් එක්ක අවුරුදු 3ක් හිටපු එක අපරාධය ඔයි. උඹලා මාත් එක්ක හිටියා මතකද තොපිලා ඔය මොහොතේ සුලිස්සු ළඟට අහුවෙලා මැරෙන්න ගිය වෙලාවේ මං වතුරේ ඇවිදගෙන ආවා. බලා මී හරක් වගේ ඒවා අමතක කරලා එහෙම කියලා දෙන්න ඕනේ. නමුත් යේසුස් වහන්සේ මේ අය ළඟට ඇවිල්ලා නිකන් මේ අය බය වෙලා නෙවෙයි වගේ ශලමලකි මේ දැක්කද මේ මෙන්න මගේ සිදුරු ටික මේ බලන්න කියලා උන්වහන්සේ සාමාන්‍ය විදියට ඒගොල්ලන්ව ගරු කරනවා. ඇයි ඒ? බය වුණත් මේ අය මට වැදගත්. බලන්න ඒක කොච්චර හොඳ දෙයක්ද නේද? දැන් අපිට සේවය කරන අපිට සමහරවිට බය ඇති වෙන අවස්ථා තියෙනවා. දැන් මේ දවස්වල කොරෝනා මගේ දෙයනේ කී දෙනෙක් බයෙන් ඉන්නවද දන්නවද කොරෝනා නිසා? ඉතින් බය වෙනකොට අර බය නැති අය බය වෙන අයව කොන්කරන එක හොඳ නැහැ. යේසුස් වහන්සේට නම් කවදාවත් බයක් නැහැනේ. ඉතින් උන්වහන්සේ බය වුණ ගෝලයෙන්ව කොන්කරාද? නමුත් ඒගොල්ලෝ වැදගත් කියලා ඒගොල්ලෝ ගාවට ගියාද? ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා ඒගොල්ලන්ව ශක්තිමත් කරා. ඒගොල්ලන්ව ප්‍රීතිමත් කරා. එතකොට ඒක මතක තියාගන්න ඕගොල්ලන්ගේ පවුල් වල ඕගොල්ලන්ගේ සභාවේ බයගුල්ලෝ එයි. බයගුල්ලොන්ට උදව් කරන්න. ඒ බයෙන් එළියට ගේන්න ඒගොල්ලන්ව. කොන් කරන්න එපා. බයගුල්ලෝ එඩිතර අය තරම් වැදගත් නෑ කියලා හිතන්න එපා. ඒකයි මම කියන්නේ බයගුල්ලෝ එඩිතර අය තරම් වැදගත් නෑ කියලා හිතන්න එපා. බයෙන් එළියට එන්න ඕනේ. ඒක වෙනම කතාවක් වෙනම මාතෘකාවක්. නමුත් බය කියන දේ අපේ වැදගත්කම අඩු කරවන දෙයක් හැටියට අපි හිතා ගන්න හොඳ නැහැ. ඊගාවට ඔන්න තෝමස් හිටියේ නෑනේ. තෝමස් එනවා. තෝමස් එනකොට අනිත් 10 දෙනා කියනවා මචං යේසුස් වහන්සේ ආවා බං. මිනිහා විශ්වාස කරන්නේ නැහැ. මිනිහා බලන්න යන්නේ. මම ඔය එළියට ගිහිල්ලා ආපු ටිකට උඹලා නිකන් 10 දෙනා එකතු වෙලා මේ මාව නිකන් ගොඩාට අන්දන්න හදනවා කියලා. ඉතින් මම ෆුල් ට්‍රයි එක දෙනවා මේ තෝමස්ට පෙන්නන්න නෑ යේසුස් වහන්සේ ආවාමයි කියලා. දැන් තෝමස්ගේ වැරදි දෙකක් තියෙනවා. මොකක්ද වැරදි දෙක? එකක් යේසුස් වහන්සේ අවුරුදු 3ක් තිස්සේ මේගොල්ලන් එක්ක හිඳලා කියපු දේ මෙයා අමතක කරලා. ඔන්න පළවෙනි වැරද්ද. යේසුස් වහන්සේගේ ඉගැන්වීම අමතක කරලා. මැරෙනවා ඒත් මම නැවත නැගිටිනවා කියන එක අමතක කරලා. දෙවෙනි එක මෙයා වගේම යේසුස් වහන්සේත් එක්ක හිටපු මෙයා වගේම බයගුල්ල හැටියට හිටපු මේ 10 දෙනාම කියනවා යේසුස් වහන්සේ ආවා අපිව බලන්න කියලා මෙයා විශ්වාස කරන්නේ. සහකාර සේවකයන් ඉන්න විශ්වාස කරන්නේ නැති වැරද්ද. යාළුවන් වෙයි කියන්නේ මේගොල්ලෝ වැරදි යාළුවෝ නෙවෙයිනේ. හොඳ යාළුවෝනේ. විශ්වාස කරන්නේ නැති. ඔය වැරදි දෙක කරා. ඒ තෝමස් වෙනුවෙන්ම ආපහු දවස් 8කට පස්සේ යේසුස් වහන්සේ ආවේ නැද්ද? මාගේ දෙයියනේ. දැන් ඔයගොල්ලන්ට කියන්නේ පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් මේ ඔයගොල්ලෝ මා දිහා බලන්න. දැන් ඔයගොල්ලෝ 7 දෙනා ඉන්නවා. දැන් ඔයගොල්ලෝ 7 දෙනා පොඩ්ඩක් හිතලා බලා ගන්න අර 10 දෙනා වගේ කියලා. අපි කියමු පේත්‍රුස්, යෝහාන්, යාකෝබ්, නාතානියෙල්, අන්ද්‍රේයස් වෙන කවුද? බතාලි කියන්නේ බර්තොලොමියුස්. ඊට පස්සේ තව නම් දෙකක් කියන්න මතෙව් මාක් යේසුස් වහන්සේ ගෝලෙක් නෙවෙයි මේ බාර්නබස්ගේ අක්කාගේ පුතා. ඔය යෝහාන් වන් කිව්වා. හරි කොහොම හරි ඕගොල්ලෝ කියලා හිතන්නකෝ. මම තමයි තෝමස්. එතකොට අපි ඔක්කොම මචංලානේ. නේ. ඉතින් මම දවල් වෙලාවේ කියනවා මචං මම පොඩ්ඩක් එළියට ගිහිල්ලා නම් පොඩි වැඩක් තියෙනවා. ඒකට ඔයගොල්ලෝ කියනවා කොහෙද තෝ මේ වල් ටූර් එකක් යන්න යන්නේ මේ යුදෙව්වන්ට අහු වුණා නම් බෝ මරලා දායි බං. ඒකට මං කියනවා නෑ මම ගානට ෂේප් එකේ මේ මම නෙවෙයි වගේ මං හිමීට ගිහිල්ලා එන්නම් බං කියලා. එතකොට ඔයගොල්ලෝ කියනවා පරිසම ගිහිල්ලා වරෙන් බං අනේ උඹ ගිහිල්ලා එනකන් අපිට බයයි බං උඹට මොනාරි වුණොත් එහෙම කියලා. එතකොට මං කියනවා දොරත් හොඳට වහගන්නේ යුදෙව්ව අපිවත් ඇල්ලුවොත් මරලා දායි කියලා. දැන් මම මාරු වෙනවා. දැන් ඔයගොල්ලෝ ඉන්නකොට යේසුස් වහන්සේ එනවා. ඇත්තට යේසුස් වහන්සේ එනවා.
උන්වහන්සේගේ තුවාල පෙන්නනවා ශාල්ව මල්ල ඇකම් කියන ඔක්කොම කියලා ඔයගොල්ලෝ යනවා. ඒ උන්වහන්සේ යනවා. දැන් ඔයගොල්ලෝ කොහොමද ඉන්නේ? දැන් ඔයගලන්ට බය ගිහිල්ලා. ඇයි යේසුස් වහන්සේ දැක්කනේ? මාර හැපි එකේ ඉන්නේ. දැන් මම ආපුවාම ඔයගොල්ලෝ 10 දෙනාම try කරනවා මට කියලා විශ්වාස කරවන්න යේසුස් වහන්සේ ආවා කියලා. දැන් ඔයගොල්ලෝ බොරු කතාවක් නෙවෙයිනේ. ඔයගොල්ලෝ ඔක්කොම දැකපු එකනේ. දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ට කොහොම තියෙයිද මං කිව්වොත් දැන් මං කියලා කියනකොට ඔයගොල්ලන්ට ඒක එච්චර රිදෙන්නේ නැහැ. අපි කියමු ප්‍රශාන්ත් කියලා. තෝමස් ප්‍රශාන්ත් කියලා කියමුකෝ. දැන් ප්‍රශාන්ත් ඇවිල්ලා කියනවා ප්‍රශාන්ත් ආපු ගමන් අපි පැනගෙන කියනවා මචං මම මිස් කරගත්තනේ බං. අපි කිව්වනේ බං යන්න එපා කියලා. මාර දෙයක් වුණා. මොනවද? ලොක්කා ආවා බං. මොන පිස්සුද බං. ඉතින් අපි දඟලනවා. යෝ ඇත්තට බං ස්වංශ ආවා බං ඇවිල්ලා ශල්ව මල්ලකෙන් කිව්වා තුවාල පෙන්නවා. අරෝ මේවා ඉතින් අපිට ඕනේ මූට කියන්න අපරාධේ බං. උඹ ඉන්න තිබ්බේ ලොක්කා ආවා බං කියලා. අපිට කොහොම තියෙයිද? මෝ කිව්වා නම් ඔය පරම්බයි යන්න බොරු ගොතලා කියන්න එපා බං. මාව ගොනාට අන්දන්න එපා බං. ඔය තාච්චෝ මදි මාව තම්බන්න. ඔහොම කියනකොට අපිට කොහොම මලපණිද? හිතන්න. හොම්බට අනින්න හිතේද නැද්ද? ඊට පස්සේ අපි රැයට නිදා ගන්නවා දැන්. නිදා ගන්නකොට හිමීට දේවක අර ඉඳන් කියයි මලා මෙයාට කියන්නේ මලා කියලා. ප්‍රසන්ත උනාට මල් මාම කියන්නේ මෙයාට. මෙයා තමයි මල් බලා ගන්න. මලා විශ්වාස කරපම් බං ලොක්කා ආවා බං. මේ නිදාගෙන ඉන්නකොට. එතකොට මොකද මේ කුණුහර පහ ගන්න එපා පාඩුවේ නිදා ගනින් දේවක මේ නිදා ගන්න දීලා අන්තිමට දරා ගන්න බැලුව මොකයි මේ වද දෙන්න එපා. හරි. උඹලා කියනවා වගේ ලොක්කා නැවත නැගිටලා නම් ආවනම් ආයෙයිනේ. එහෙම ආපු දෙන් උඹලා වගේනේ මම නම් අර තුවාල වලට ඇඟිල්ල දාලා බලනවා මේ ඇත්තද කියලා. නැත්තම් නිකන් හොල්මනක් වගේ පෙනුනක් දන්නේ නැහැ උඹලට. ඒ නිසා දැන් මාව පාඩුවේ ඉන්න අරපන් කියලා. දැන් පහුවදා උදේ අපි මොනවද කතා කරන්නේ මෙයා ගැන? අපිට තද වෙන්නේ නැද්ද? එපා වෙන්නේ නැද්ද? අපිට එපා වෙන්නේ නැද්ද? මහා හරකෙක් කියලා අපිට හිතෙන්නේ නැද්ද? ඒ කියන්නේ අපි යාළුවෝ කොච්චර දේවල් අපි එකට හිටිය අවුරුදු 3ක් මෝ අපිව විශ්වාස කරන්නේ නැහැ නේ බා. එපා වෙන්නේ නැද්ද? එතකොට දැන් ඔය 12 දෙනායින් කවුරු හරි මෙයාට ලං වෙලත් ඉඳලා යන්නේ. එහෙමනේ දැන් ඔයගොල්ලොත් එහෙමනේ සෙට් මේ බයිබල් ඉස්කෝලේ ඉන්නකොට යාළුවෝ සෙට් එකක් කියලා ඉන්නවනේ. නේ? එතකොට ඒ වගේ තෝමස්ට ලං වෙලා කෙනෙක් තෝමස්ට ඇත්තටම ලං වෙලා හිටපු කෙනා ඉතිහාසයේ අරයා. කවුද? බාර්තොලොමෙවුස්. එතකොට බාර්තොලොමෙවුස් කියන්නේ මචං ඇත්ත බං. අම්මා මෝ බාර්තොලොමෙවුස්වත් විශ්වාස කරන්නේ නැහැ. එතකොට බාර්තොලොමෙවුස් ගැන පළැම්ම යන්න උඹත් එක්ක අපි ලං හිටිය එක තේරුමක් නැහැ බං. උඹ අපි කියන එක විශ්වාස කරන්නෙත් නැහැනේ කියලා. පහුවදා ඊළඟදා සතියක් ගිහිල්ලත් මෝ විශ්වාස කරන්නේ. දැන් රවට්ටන එක දිගින් දිගටම රවට්ටගෙන ඉන්නේ නෑනේ. එහෙම හරිම විශ්වාස කරන්න බෑ. සතියකට පස්සේ ඇත්ත බං අපි කියන්නේ. නැත්තම් අපි මෙච්චර ඔය කතාව අදීද බං ඇත්තට ආවා බං. එතකොට දැන් මෝ කියනවා සතියක් තිස්සෙම ලොක්කා ආවේ නෑ. උඹලා කියන්නේ මං මට විශ්වාස කරන්න කියලා දෙදා ආවා කියලා. එතකොට අපිට එපා වෙන්නේ නැද්ද මෝ? ඔයගොල්ලෝ කියන්නේ ඔයගලන්ට එපා වෙන්නේ නැද්ද? ඔය වගේ එකක් හිටියා නම් ඔයගොල්ලෝ එක්ක. හැබැයි ඒ පුද්ගලයාව හොයාගෙන හරියට දවස් 8කට පස්සේ යේසුස් වහන්සේ එනවා. බලන්න 24 වෙනි පදය. යේසුස් වහන්සේ ආකල 12 දෙනාගෙන් එක්කෙනෙකු දිදිමුස් නම් තෝමස් ඔවුන් සමග නොසිටියේය. එයින් අනිත් ගෝලයෝ අපි ස්වාමීන් වහන්සේ දුටුමියයි ඔහුට කිව්වෝය. නමුත් ඔහු ඔවුන්ට කතා කොට උන්වහන්සේගේ අත්වල ඇන ලකුණු දැක ඒ ලකුණු වල මාගේ ඇඟිල්ල තබා උන්වහන්සේගේ ඇලෙහි මාගේ අත තබා බැලුවොත් මිස නැත්තම් විශ්වාස නොකරමි කීවේය. ඒ කියන්නේ මේ මම කියපු කතාව මෙතන කෙටියෙන් කියලා තියෙනවා. 8 දවසකට පසු උන්වහන්සේ ගෝලයෝ නැවතත් ගේ ඇතුළෙහි සිටියෝය. උන්වහන්සේගේ ගෝලයෝ නැවතත් ගේ ඇතුළෙහි සිටියෝය. තෝමස් ද ඔවුන් සමග සිටියෝය. දොරවල් වසා තිබියදී යේසුස් වහන්සේ ඇවිත් මැද සිට
ශලෝම් අලැහිම කියන්නේ නුඹලාට සමාදානය වේවායි කීසේක එකල උන්වහන්සේ තෝමස්ට කතා කොට නුඹේ ඇඟිල්ල මෙහි දිගු කොට මාගේ අත් බලාපන්න නුඹේ අත දිගු කොට මාගේ ඇලෙහි බලාපන්න අවිශ්වාස නොකොට විශ්වාස කරපන්නයි කීසේක තෝමස් උත්තර දෙමින් මගේ ස්වාමීනි මාගේ දෙවියනි උන්වහන්සේට කිව්වේ. එතකොට මෙතනදී මොනවද අපිට පෙන්වන්නේ? අරු නිසාම යේසුස් වහන්සේ ආවා. දැන් යේසුස් වහන්සේගේ ගෝලියෙකුට අරු කියලා කියන්න නොසුදුසුයි. මං එයාව හිතේ තියාගෙන නෙවෙයි කියන්නේ මෙයාව හිතේ තියාගෙන. දැන් මෙයා තමයි ප්‍රසාන්ත තමයි අපේ තෝමස්. මෙයාට අපි අරු කියන්න පුළුවන්නේ? පුළුවන්නේ? උඹ ඉතින් අරුනේ. උඹ අරු මං මූ අපි මුං. එතකොට මේ අපිව මලපන්නපු අපිව විශ්වාස කරන්නේ නැති මූ වෙනුවෙන් ලොක්කා ඇවිල්ලා ශලෝම් අලැහිම් කියලා කියනවා. බලන්න යේසුස් වහන්සේගේ මට නම් තේරෙන්නේ නැහැ උන්වහන්සේ මොන වගේ කෙනෙක්ද කියලා. ඒ තෝමස් වෙනුවෙන් උන්වහන්සේ ඇවිල්ලා තෝමස් බලලා කියනවා එන්න තෝමස් ඇවිල්ලා මගේ තුවාල අල්ලලා බලන්න ඇඟිල්ල දාන්න මෙන්න මගේ ඇලේ අල්ලන්න. එතකොට බලන්න අර විශ්වාස දැක්කොත් විතරයි විශ්වාස කරන්නේ කියලා ඉන්න තරම් දැඩි සිත් ඇති අයවත් උන්වහන්සේ වැදගත් ලෙසට සලකනවානේ. ඒ නිසා මේකෙත් අපි එවැනි පාඩම් දෙකක් අපි ඉගෙන ගත යුතුයි. අපි අතර ඔය වගේ මිනිස්සු ඇති. ඒ කියන්නේ අපේ සාක්ෂ්‍ය විශ්වාස කරන්නේ නැහැ. අපි කියන කතා විශ්වාස කරන්නේ නැහැ. සමහර වෙලාවට ඔයගොල්ලෝ මතු කාලේ සභාවක දේවදාසය වුණාම ඔයගොල්ලෝ කරන දේශනාව සමහර අය විශ්වාස කරන්නේ නැහැ. දැන් සමහර අය මම කරන දේශනාව විශ්වාස කරන්නේ නැහැ. දන්නවද? දැන් ඇත්තට ලක්ෂ ගණන් මිනිස්සු දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මගේ දේශනා බලනවා. ලක්ෂ ගණන් මිනිස්සු බලනවා. සිංහල වෙනම දෙමළ වෙනම ඉංග්‍රීසි කතා කරන කට්ටිය. ඔයගොල්ලෝ හිතනවාද හැම කෙනාම මං කියන දේවල් පිළිගන්නවා කියලා? සමහරු මට ඉතා ජරා විදිහේ කොමෙන්ට් දානවා YouTube එකේ. ඉතින් ඔය YouTube එකේ කොමෙන්ට් වල ඕවා දැන් දකින්න නැත්තේ වෙන මොනවත් නෙමෙයි මම ඒවා ඩිලීට් කරන නිසා. මොකද කොච්චර වුණත් හිත රිදෙනවනේ කවුරු හරි මට සමහරු පළු යන්න බනිනවා. අර ඉන්දික තොටවත්තට මම උත්තරයක් දීපු එකට බොහෝ අය බෞද්ධයෝ පවා ඒකට හොඳ ප්‍රතිචාර ලබා දෙනවා. සමහරු මට බනින අවස්ථා තියෙනවා. ඒක පැත්තකින් තියන්නකෝ. සමහර මගේ දේශනා අහන සමහරු ඉතා දැන් නම් බොහොම අඩුයි නමුත් නැතුව නෑ. සමහරවිට ඒගොල්ලෝ බනිනවා. ඒගොල්ලෝ කියනවා උඹ බොරුකාරයෙක් කියලා. උඹ පච කෙලිනවා කියලා. එතකොට එහෙම කියද්දි අපිට ඒගොල්ලෝ එපා වෙනවා. මම කියනවා උඹ ඕනේ නෑ මගේ channel එකට කියලා මම බ්ලොක් කරලා දානවා. දැන් මම බ්ලොක් කරා කියලා මම බ්ලොක් කරන්නේ ඇයි? එයා මට වැදගත් නැති නිසානේ. මට එයා වැදගත් නැහැ. මම කියන දේ විශ්වාස කරන්න බැරි නම් ඔයා මට ඕනේ නැහැ ඔයා යන්න. මං දේශනාවලත් කියලා තියෙනවා අහලා තියෙනවානේ. මේ ඔයගොල්ලන්ට පිළිගන්න බැරි නම් මං කියන එක වහලා යන්න කියලාත් මං කියනවානේ ජරා විදියට. ඒ ඇයි? මට ඔයා වැදගත් නැහැ. ඇයි වැදගත් නැත්තේ? අර පාට් එක මට මගේ දේශනා බලන්න වෙන කට්ටිය ඉන්න උඹලා ඕනේ නැහැ. අර ඒ වගේ. දෙවියන් වහන්සේ වගේ ජරා ගති ගුණ තියෙන කෙනෙක් නෙවෙයි. එතකොට දැන් ඕගොල්ලෝ මගෙන් අහන්න පුළුවන් එතකොට ඔයා එහෙම කරන එක ජරා ගති ගුණයක්ද? ඔව්. YouTube එකේ මට බැන්නා කියලා එකෙක්ව බ්ලොක් කරන එක හොඳ දෙයක්ද ජරා එකක්ද ඔයගොල්ලෝ කියන්නේ? ජරා. එතකොට ඕගොල්ලෝ දැන් යන්නේ මේ එතකොට පාස්ටර් ඔයා ඒක දැන් ආයෙ නවත්තලා ඒගොල්ලන්ව අන්බ්ලොක් කරන්න යනවා. නෑ. උන් බ්ලොක් කරනවා ඊට පස්සෙත් මම බ්ලොක් කරනවා. එතකොට ඒක ජරා වැඩක් නෙවෙයිද? ජරා වැඩක්. ඉතින් ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? බෑ. ඇයි මං ඒ සුසාසෙ නෙවෙයි. එච්චරට මම පරිවර්ත වෙලාත් නෑ. එච්චරට පරිවර්ත වෙන අදහසකුත් මට නෑ. මට ඔය බැනුම් අහගෙන ජීවත් වෙන්න බෑ. ඒකට ඔයගොල්ලෝ හිතවන ඒක හරි නෑනේ වාස් දන්නවා.
හොඳ නෑනේ. දන්නවා. එතන හැදෙන්නේ නැද්ද? නෑ. ඇයි හැදෙන්නේ නැත්තේ? හැදෙන්න බෑ. බැරි දේ බෑ. ඉතින් යේසුස් වහන්සේම නෙවෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි දේව රාජ්‍යයේ ඉන්නේ. යේසුස් වහන්සේ ළඟ අර සුරේෂ් ගාව තියෙන අර ජරා ගති ගුණ තිබ්බනම් උන්වහන්සේ හැම එකම બ્લોක් කරලා දානවා. හිතලා බලන්න. උන්වහන්සේට කොමෙන්ට් කියා ප්‍රශංසා කරන්නද બ્લોක්. ගාබ්‍රියෙල් අරුව બ્લોක් කරපන්. ඌ බොරුව ප්‍රශංසා දෙන්නේ මූව બ્લોක් කරපන්. යාත්නල ස්වාමීනි બ્લોක් කරපන් අරුව. ඇත්ත කියන්නේ බෑ. යේසුස් වහන්සේ කාවවත් බ්ලොක් කරන්නේ ඌ විශ්වාස කරපු නැති පලියට. යේසුස් වහන්සේ ඇවිල්ලා ඌට බැන්නේ නෑනේ. යේසුස් වහන්සේ ඇවිල්ලා තෝමස් මේ යාළුවාවත් විශ්වාස කරේ නෑනේ. මම උගන්නපු දේවල් පවා උඹට මතක්ුන්නේ නෑනේ. ఛී එහෙම කිව්වද නෑ. ලස්සනට ශාලෝම් අල්ලේක. තෝමස් ඇඟිල්ල දාන්න ඕනේද? එන්න පුතේ දාවා මේ ඇලේ අල්ලපන්. මගේ දීදුනි මගේ ස්වාමිනි කියලා ඒක සිංහලෙන් ලස්සනට මගේ දෙවිඳුනි මගේ ස්වාමිනි කියලා තිබ්බට එහෙම කියයිද? ඌට ආත්මේ ප්‍රාණේ ශරීරේ දැන් මාරු වුණා. ඒ ඌට ආපහු ඌට කියලා මොනා කරන්නද නේද? උඹ බලනකොට දැන් මට තෝමස්ව බලනවා වගේ. යේසුස් වහන්සේගේ ගෝලෙන්ට ඌ අරුමු බයිබලේ ඉන්න චරිත හොඳ චරිත වලට අරුමු කියලා කියන්න හොඳ නැහැ. ඔවුන් ඔහු එතුමා කියලා කියන්න ඕනේ. එතකොට තෝමස් කන එතුමා සැක කරපු එකට යේසුස් වහන්සේට බැන්නේ නැහැ. ඒ සැකය දුරු කරන්න මේදාට ආවා. අන්න අපේ යේසුස් වහන්සේ. නියමයිනේ. ඒක තමයි මං කියන්නේ මේ සුරේෂ් කියන එක ඔයගොල්ලන්ගේ ගුරුවරයා වෙන්න පුළුවන්. මම ਸਰව සම්පූර්ණ මිනිසෙක් නෙවෙයි. එහෙම වෙන්නෙත් නැහැ. එහෙම වෙන අදහසකුත් නැහැ. ඒ නිසා යේසුස් වහන්සේවම ආදර්ශයක් ලෙස බලාගෙන උන්වහන්සේව අනුගමනය කරන්න. එතකොට මේකෙන් ඒක අපි ඉගෙන ගන්න ඕනේ. ඒ ගති ගුණය. හොඳයි. එතකොට තව අවස්ථා දෙකක් මම ඔයගලන්ට කියලා දෙන්නම්. ඊගාවට අර මම එදා උගන්වලා තියෙනවා මේ ක්ලාස් එක තියාගෙන නෙවෙයි මම ඉගැන්නුවේ හැබැයි ඊළඟ පරිච්ඡේදයේ 21 වෙනි පරිච්ඡේදයේ ලස්සන කතාවක් තියෙනවා. අර දෙව අවස්ථාවම යේසුස් වහන්සේ ඇවිල්ලා මේගොල්ලන්ව හම්බුණාට එතනින් පස්සේ උන්වහන්සේ ටික කාලයක් ඒගොල්ලන්ව හම්බුනේ නැහැ. සති ගානක්. ඒ නිසා ඒගොල්ලෝ හිත කැඩිලා තිබෙරියස් වලට ගිහිල්ලා පේත්‍රුස් මාළු අල්ලන්නම ගියා. එයත් එක්ක එකතු වෙලා තව 6 දෙනෙක් හිටියා. ඒගොල්ලොත් මාළු අල්ලන්න යනවා. යොහන් 21 අපි දකින්නේ මොකද්ද? මෙන්න මේක අහගන්න. බලාපොරොත්තුව සුන් කරගත්ත සේවය දාලා ගිය ගෝලයෝ. බලාපොරොත්තුව සුන් කරගෙන සේවය දාලා ගිය අය. යේසුස් වහන්සේ ඒ අයව හම්බෙනවා. ඕකටම කියලා ඒ ඉගැන්වීම දැන් YouTube එකේ බලන කට්ටිය ඒ ඉගැන්වීම බලන්න මාතෘකාව පේත්‍රුස්ව හොල්මන් කරපු යේසුස්. තමුල්ල පේදුරුවේ අදරේ වෛත්ත යේසු. පේත්‍රුස්ව හොල්මන් කරපු යේසුස් කියලා තියෙනවා. ඉතින් යේසුස් වහන්සේ ඇවිල්ලා ඒගොල්ලෝ මාළු අල්ලන්න ගිහිල්ලා රෑ තිස්සේ මාළු අල්ලලා මාළු හම්බුන්නේ නැහැ කියලා ඒගොල්ලෝ අප්සෙට් වෙලා ඉන්නකොට යේසුස් වහන්සේ වෙරළට ඇවිල්ලා ඒගොල්ලන්ගෙන් අහනවා කෑම මොන හරි තියනවාද කියලා. ඒගොල්ලෝ නැහැ කියනවා. ඊට පස්සේ කියනවා මේ දකුණු පැත්තට දැල දාන්නකෝ කියලා. ඉතින් ඒගොල්ලෝ දාලා මාළු 153ක් අල්ලගෙන ඒගොල්ලෝ එනවා. යේසුස් වහන්සේ ඒගොල්ලන්ට කණ්ඩ දීලා පේත්‍රුස්ව නැවත සේවයට උන්වහන්සේ ගන්නවා. ඒ ලස්සන කතාව යොහන් 21 අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ පසුබට වෙලා බලාපොරොත්තුව සුන් කරගත්ත ගෝලයින්ව උන්වහන්සේ වැදගත් ගෝලයෝ හැටියට බලපු නිසා මේ දේ කරේ. දැන් මං අහන්නේ අපි එහෙම කරනවද? ආපහු මගෙන් අහන්න. ආපහු මගෙන්ම අහන්න. ඔයා එහෙම කරනවද කියලා? නෑ. බෑ. මොකද මමත් බයිබල් ඉස්කෝල කරලා ගෝලෙන්ව බිහි කරනවා. කරපු හැම කෙනාම සේවේ නෑ. සමහරු දාලා යනවා. මට හිතෙන්නේ ඔය දාලා යනෙව්ව පෞද්ගලිකව ගිහිල්ලා බෙල්ල මිරිකලා මරන්න. ඔව් එහෙම තමයි මට හිතෙන්නේ. මොනවා කරන්නද? ඉතින්
හැබැයි ටික දැන් ආපහු එන කට්ටියව සමාව දීලා ගන්න තරම් පොඩි පරිණතයක් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට අර ආපු නැති ඒව ගණන් ගන්න තරම් පරිණතයක් මට තාම ඇවිල්ලා නැහැ. එතකොට යේසුස් වහන්සේ එහෙම නෙවෙයි. මොකද මට පෞද්ගලිකව මට කියනවනම් සේවය දාලා යන්නේ මට වැදගත්ම නැහැ. මම උන්ව ගණන් ගන්නෙම නැහැ. උන්ට බනිනවා මම භයානක විදිහට නේ. මගේ දේශනාවල විතර නෙවෙයි මම කෙලින්ම දැකපමන් බන පළයක යන්න උඹ සේවය දාලා ගිය හරකෙක් උඹලා වගේ උන් අපිට නින්දාවක් කියලා මම මූණට බනින අවස්ථාවක් තියෙනවා. බනින්න බැරි දැන් ඔයගොල්ලෝ කවුරු හරි සේවය දාලා ගිය කට්ටිය ඔයගොල්ලෝ මට කිව්වනම් පාස්ටර් අපි නම් සේවය දාලා ගිහිල්ලා තියෙන කියලා මම hina වෙලා එහෙමද කියලා අහනවනේ. අර එහෙමද කියලා මං අහනකොට ඇතුලෙන් ඔයගලන්ට මේ හරකා ගොනා බූරුවා වල්ලුරා කියලා මං බනිනවා කියන එක ඒක තමයි ඇත්ත. පිටින් ඒක පෙන්වන්නේ නැහැ මං මේව එහෙමද පාස්ටර් අපි මොනවද කරන්නේ කියලා ඔයගොල්ලෝ අහනවනේ. එතකොට මම හිතින් හිතන්නේ බිල්ල මිරිකගෙන මැරියම්. නැත්තම් දිව එළියට දාලා ඇද්දලා එහෙම මැරියම් කියලා හිතනවා. නමුත් මම කියන්නේ මොනවද දන්නවද? නෑ ඉතින් සේවයට ආපහු එන්නකෝ කියලා මම ලස්සනට කියනවා. හැබැයි යේසුස් වහන්සේ අපි වගේ හිතේ එකක් තියාගෙන කටින් වෙන එකක් ප්‍රකාශ කරන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ඒ අයට වැදගත්කම දීලා ඒගොල්ලන්ට දෙවෙනි අවස්ථාව දෙනවා. යෝනාගේ දේශනාවේ මම එක තැනක කිව්වා මතකද ගිය සතිය අපි යෝනා ගැන ඉගෙන ගත්තා. එතෙන්දි මම කිව්වේ දෙවෙනි අවස්ථාව දෙනවා යෝනාට. එයා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ අණයට පිටුපාලා එයා දිව්වත් එයාට දෙවෙනි අවස්ථාව දෙනවා. ඒක තමයි අපේ දෙවියන් වහන්සේ. මෙතන ගෝලයින් කොච්චර වැදගත්ද කියනවා නම් ඒගොල්ලන්ට දෙවෙනි අවස්ථාව දෙනවා. යෝනාට දුන්නද? නැද්ද? ඇයි දුන්නේ? යෝනාට. යෝනා වැදගත් යේසුස් වහන්සේට, දෙවියන් වහන්සේට. ඒ වගේ ගෝලයෝ බලාපොරොත්තුව සුන් කරගත්ත ගෝලයොත් උන්වහන්සේට වැදගත්. සේවය දාලා යන කට්ටියත් අහගන්න සේවය දාලා ගිය කට්ටිය මමනේ ඔයගලන්ට බනින්නේ. යේසුස් වහන්සේ එහෙම නෙවෙයි. උන්වහන්සේට ඕගොල්ලෝ තාම වැදගත් නිසා උන්වහන්සේ ඔයගලන්ට දෙන ප්‍රස්තාව ඉස්සලා දකින්න ඒ ප්‍රස්තාව අල්ලගෙන ආපහු එන්න. මොකද උන්වහන්සේ ඔබව කොන් කරන්නේ. ඒ නිසා ඒක හරි ලස්සන දෙයක් හැටියට මම දකිනවා. ඒ නිසා ඔයගොල්ලෝ සේවය දාලා යන්න එපා. එහෙනම් දන්නේ මේ පාස්ටර්ටයි අප්සෙට් යේසුස් වහන්සේට අප්සෙට් නැහැ කියලා. එහෙම කියන්න එපා. උන්වහන්සේට ඒක හරි දුකක්. උන්වහන්සේට දුකක්. නමුත් ඒකෙන් උන්වහන්සේ ඔබ කෙරෙහි තබා තිබෙන වැදගත්කම උන්වහන්සේ අඩු කරගන්නේ. ඔන්න අවසාන දේ ලූක් 24ට යන්න ආපහු. ඒකේ අපි කියවන්න ඕනේ ලූක් 24 යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයෝ 11 දෙනා උන්වහන්සේව අනුගමනය කරන්න ආපු කට්ටිය ඒ මුළු සෙනඟවම එක්කරගෙන යනවා ඔලිව කන්දට. ඔලිව කන්දට ගිහින් උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලබනවා. එතකොට බලන්න 50 වෙනි පදේ නම් බලමු උන්වහන්සේ ඔවුන් බෙතානිය දක්වා කැඳවාගෙන ගොස්. එතකොට ඔයගොල්ලෝ අහන්න පුළුවන් එතකොට ඔලිව කන්ද කියලා කිව්වේ. දැන් ඔලිව කන්ද මෙහෙම තියනවා නම් දැන් ඔලිව කන්ද මෙහෙම නම් මෙහා පැත්ත ජෙරුසලේම අරහේ ජෙරුසලේමට නැගෙනහිර පැත්තෙන් මේ පැත්තේ තියෙන්නේ ඔලිව කන්ද. මේ පැත්තේ තියෙන්නේ බෙතානියා. ඒ කන්දේ දෙපැත්ත තමයි ඕක. තේරෙනවද? ඒ නිසා ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ ඔලිව කන්ද කියලා තියෙනවා. ලූක් 24 බෙතානියා කියලා තියෙනවා. දෙකම එකම ස්පොට් එක. මොකද මේ මුදුනේ ඉඳන්නේ උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගන්න ලැබුවේ. හරි. එතකොට උන්වහන්සේ ඔවුන් බෙතානියා දක්වා කැඳවාගෙන ගොස් තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශිර්වාද කළසේක. තවද උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරද්දී ඔවුන් කෙරෙන් වෙන්ව ස්වර්ගයට ඔසවා ගනු ලැබුසේක. ඔහු උන්වහන්සේට නමස්කාර කොට මහත් ප්‍රීතියෙන් ජෙරුසලේමට හැරී ඇවිත් මේතරම දේව මාලිගාවේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සිටියෝය. කී දෙනෙක් විතර හිටියද එතන? 500ක් විතර වගේ හිටියා. ඒ කියන්නේ යේසුස් වහන්සේ නැවත නැගිට්ටායින් පස්සේ උන්වහන්සේ තමන් වහන්සේව පෙන්වපු වැඩිම මිනිස්සු සංඛ්‍යාව ඕක තමයි. එතකොට වැඩිම මිනිස්සු සංඛ්‍යාව තමන් වහන්සේව දැක ගන්න
උන්වහන්සේ ප්‍රස්තාව දුන්නේ කොයි අවස්ථාවේද? උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලබපු අවස්ථාවේ. ඒ කියන්නේ උන්වහන්සේ මහිමය පෙන්වපු අවස්ථාව. ඕද නැද්ද? මහිමයෙන් උන්වහන්සේ උඩට ගියේ නේද? එතකොට ඒකෙන් අපි අදහස් කරන්නේ උන්වහන්සේ මහිම වෙනකොට උන්වහන්සේගේ මහිමය පෙන්වන්න උන්වහන්සේ කැමති වෙනවා හැම කෙනාටම. මොකද උන්වහන්සේගේ මහිමය හැම කෙනාටම පෙන්වන එක ඒ මහිමයටත් වැදගත්, උන්වහන්සේටත් වැදගත්. ඒ වැදගත් දේ පෙන්වන්න තරම් මේ මිනිස්සු වැදගත්. උන්වහන්සේ ඒව මහිමයට පත් කරන මිනිස්සු වැදගත්. මේ දැක්කද අන්තිමට මොනවද කිව්වේ? එතනින් පස්සේ ඒගොල්ලෝ ඔක්කොම ජෙරුසලමට ගිහිල්ලා හැමදාම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා. එතකොට දෙවියන් වහන්සේට අවසාන වශයෙන් යේසුස් වහන්සේට කවුද වැදගත්? උන්වහන්සේට ප්‍රශංසා කරන අය. ඒ නිසා අපේ ජීවිතය අපි දෙවියන් වහන්සේට කරන ප්‍රශංසාව බොහෝ දුරට අපිට තියෙන්න ඕනේ. මොකද ඒ ප්‍රශංසාව අපි දෙනකොට උන්වහන්සේට අපි වැදගත් වෙනවා. දැන් නම් අවුව ටිකක් එළියට ඇවිල්ලා මේ පැත්තේ ඉන්න කට්ටියට එච්චර රිදෙන්නේ නැහැ. අපි 4 දිනාට රිදෙනවානේ. ජොනීට ගොඩාක් රිදෙනවා. අවුව පොඩ්ඩක් සැරයි. අපි උදේ පාන්දර පටන් ගත්තේ. අවුව ඉර උඩට එන්න කලින් දැන් නම් ඉර උඩට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසාමත් නෙවෙයි පාඩමත් ඉවරයි. ඒ නිසා අපි නවත්තමු. හැබැයි මම මතක් කර දීමක් කරන්න. අපි යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන්නත් ඕනේ, අනුකරණය කරන්නත් ඕනේ. ඒක තැනකදී මම කිව්වා මට ඒක අමාරුයි කියලා. අමාරුයි ඇත්ත. අපි උත්සාහ කරමු අනුකරණය කරන්න. තේරුණාද? ඉතින් යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ට මොහොතේ ඉඳන් ස්වර්ගයට ඔසවා ගනු ලබන මොහොත දක්වා උන්වහන්සේ ස්ථාන 8ක බයිබලයේ අපිට පවසනවා උන්වහන්සේ කට්ටියට තමන් වහන්සේව පෙන්නවා කියලා. ඉතින් අපි දන්නේ ඉතිරි දවස්වල උන්වහන්සේ මොනවද කරේ කියලා. මේ පාඩමට ඒක අදාළත් නැහැ. හැබැයි උන්වහන්සේ බලන්න මග්දලේ මරියා තිත්ත අතීතයක්, අප්‍රසන්න අතීතයක් තිබුණු ඒ මග්දලේ මරියා යේසුස් වහන්සේට කොච්චර වැදගත් වුණාද කියනවනම් උන්වහන්සේ ඉස්සෙල්ලාම ඇයව තමයි හම්බෙන්නේ. ඒ නිසා අපේ තිත්ත අතීතය අපිට බාධාවක් වෙන්න හොඳ නැහැ අපේ ආත්මික වැදගත්කමට. දෙවෙනි එක කාන්තාවන්ට උන්වහන්සේ මුණ ගැසුණා. කාන්තාවන් කියන්නේ සමාජයේ කොන් කරන ලද අය. නමුත් යේසුස් වහන්සේ ආයව කොන් කරේ නැහැ. ඒ අයට උන්වහන්සේ තමන් වහන්සේව පෙන්වුවා. ඊගාවට එම්මාවුස් වලට යන ඒ ආත්මික ඇස් අන්ධ වෙලා යේසුස් වහන්සේගේ ඉගැන්වීම අමතක කරලා ගිය ගෝලියෝ දෙන්නෙක් එක්ක ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඇස් විවෘත කරා. මොකද උන්වහන්සේට ඒ දෙන්න ගොඩක් වැදගත් නිසා. ඊට පස්සේ උන්වහන්සේ පේතෘස්ට ගෝලීන්ගෙන් ඉස්සෙල්ලාම කාවදලු හම්බුනේ? උන්වහන්සේව ප්‍රතික්ෂේප කරපු පේතෘස්ව. එතකොට කවුරු හරි යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරා නම් අපි ඒ අයට වැදගත්කම, එයාගේ වැදගත්කම නැති කර ගන්නවා. නමුත් යේසුස් වහන්සේ එයාට වැදගත්කමක් දීලා එයාව ගිහිල්ලා හම්බෙනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ අර ගෝලියෝ 11 දෙනා 10 දෙනා 11 දෙනා නෙවෙයි තෝමස් හිටියේ නෑ. බයෙන් දොරගුල් දාගෙන ඉන්නකොට ඒ අයට ගිහිල්ලා අයියෝයි බය වෙන්නේ කියලා බැන වැදුන්නේ නෑ. ඒ අයගේ බය තොරන් කරලා ඒගොල්ලන්ට ප්‍රීතිය ලබා දෙනවා. ඒ නිසා බය වෙන අයටත් උන්වහන්සේ වැදගත්කම ලබා දෙනවා. හරියට දින 8කට පස්සේ උන්වහන්සේ එතන හිටපු නැති තෝමස් වෙනුවෙන් මෙතන පෙනී හිටි. උන්වහන්සේ එයාගේ අන්ධ ඇදහිල්ල නැති කරලා එයාට තමන් වහන්සේව පෙන්නනවා. ඊට පස්සේ අපි දන්නවා දුගෝලියෝ නිකන් අර සේවය දාලා ගිහිල්ලා බලාපොරොත්තුව සුන් කරගෙන ගිය වෙලාවේ උන්වහන්සේ ගාය කෙරෙහි තබා තිබුණු වැදගත්කම අඩු කරගත්තේ නැහැ. එයාව නැවත සේවය ස්ථාපිත කරන්න උන්වහන්සේ එයාව හොයාගෙන ගියා. 8 වෙනි අවස්ථාව වැදගත් අවස්ථාව. උන්වහන්සේ මහිමවත්ව ස්වර්ගයට ඔසවා ගනු ලබනකොට 500 දෙනෙක් පමණ ආයත එතනට එන්න කියලා උන්වහන්සේගේ මහිමය පෙන්වුවා. මොකද ඒ අය යේසුස් වහන්සේගේ මහිමය දැකලා ඒක ප්‍රශංසාවට කාරණාවක් කොට ලක් කරගන්න අය නිසා. එහෙනම් අද පාඩම අපි හමාර කරමු. අවුවත් සැරයි. ඔබට තවත් පාඩමක දිමාව හම්බෙන්න. එතෙක් ඔබ යේසුස් වහන්සේට හරි වැදගත් කියන ඒ සුබ පණිවිඩය
ඇතුළට අරගෙන ප්‍රීතියෙන් ගිහින් එන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදයි.